වෙලාව උදේ 8යි විනාඩි 3යි. අද විවේකී සෙනසුරාදාවේ අපි ශනිදා කරලෙන් ඔබ මුණ ගැහෙන්නේ තවත් කලාකරුවෙකු සමග අල්ලාපසල්ලාපේ යෙදෙන්න ඔවුන්ගේ නිර්මාණ භාවිතය, ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව තිබෙනා වූ ඇල්ම, කැමැත්ත සහ දෘෂ්ටිවාදයන් පිළිබඳව සාකච්ඡා කරන්නට තමයි අපේ බලාපොරොත්තුව. අද අපේ ශනිදා කරලියට පැමිණෙන මේ නිර්මාණකරුවා ටෙලිනාට්‍ය ලාංකේය ටෙලිනාට්‍ය වංශ කතාව ආරම්භයේ පටන්ම නළු භූමිකාවේ හිටපු කෙනෙක්. ඒ ඔස්සේ අපි දකිනවා දශක ගණනාවක්, දශක 4කට ආසන්න කාලයක් පුංචි තිරේ විවිධ චරිත නිරූපණය කරමින් ඔබට අපිට සමීප වෙනවා. හැබැයි කාලයක් ඔහු පුංචි තිරේ අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඉන් අනතුරුව මේ මෑත භාගයේදී යලිත් වරක් අපිට ඔහුගේ රංගනය ඔස්සේ පුංචි තිරෙන් අපට සමීප වෙනවා. එහෙම සමීප වුණු මේ නිර්මාණකරුවා එකපාරම ලේඛකයෙක් බවට පත් වෙනවා. එනිසා අපි මේ රංගකාරයේ නියැලුණු එකවරම ලේඛකයෙක් බවට පත් වුණු මේ නිර්මාණවේදියාව අද කැඳවා ගත්තා ශනිදා කරලියට. අමිත්ත වීරසිංහ. අයබෝවන්. අයබෝවන් අනුෂ්ක. මේ මොකද රංගපාල එකපාරම ලේඛකයෙක් වෙන්න හිතුවේ? නෑ, ඉතින් මිනිස්සුන්ට තියෙන්නේ අනුෂ්ක, ඉතින් මේ ප්‍රකාශන අවශ්‍යතාවයක්නේ. මිනිසා ඉපදිච්ච දවසින් ඉඳන් මිනිසාට තියෙන්නේ ප්‍රකාශන අවශ්‍යතාවයක්. එතකොට දැන් මගේ තියෙන ප්‍රකාශන අවශ්‍යතාවය මට ඉටු කරගන්න හම්බ වුණා රංගන ශිල්පියෙක් වුණාට පස්සේ. ඉතින් කුඩා කාලේ ඉඳලම ළමා නළුවෙක් විදිහට ඇවිල්ලා ඒ ප්‍රකාශන අවශ්‍යතාවය ඉටු කරගත්තයින් පස්සේ ඒ කලාව ඇතුලේ මගේ අවශ්‍යතාවය මදකට සීමා කරන්න වෙන කාලයක් ආපුවාම මම මගේ ප්‍රකාශන අවශ්‍යතාවය වෙන විදිහකට ඉෂ්ට කරගන්නවා. ඒක ප්‍රතිඵලයක් තමයි මේ ලියනවා කියන කටයුත්ත. නැතු මම කිසි දවසක මේ සාහිත්‍ය කරුවෙක් වෙන්නවත් එහෙම බලාපොරොත්තුවක් මට අදටත් නැහැ, හෙටටත් තියෙන එකක් නැහැ. ඒ වුණාට ඔබ ලේඛකයෙක් වුණා. අපි මේ ලේඛන කලාව පිළිබඳව කතා කරමු. හැබැයි ඒකට අපිට වෙනමම අවස්ථාවක් වෙන් කරගන්න ඕන නිසා අමිත වීරසිංහ දැන් ටෙලිනාට්‍ය කලාවේ මුල්ම කාලේ නළුවෙක් හැටියට එන්න එහෙම පෙරනිමිති මේ පාසල් යන කාලේදී එහෙම පහල කරලා තිබ්බද? එහෙම නැත්නම් ඔබට පාසල් යන කාලේ එහෙම රංගනය පිළිබඳව යම් අත්දැකීමක් තිබ්බද? ගොඩක් දෙනෙක් ටෙලිනාට්‍ය වලට එන්නේ ඒ කාලේ හැටියට නම් එක්කෝ සිනමාවේ ඉඳලා එහෙම නැත්නම් වේදිකාවේ ඉඳලා. ඔබ ඔය ප්‍රවේශයන් දෙක හරහා එනවාද ටෙලිනාට්‍ය වලට? එහෙම නැත්නම් කෙලින්ම අවස්ථාවක් ලැබෙනවද ඔබට? නෑ අනුෂ්ක, මම එන්නෙත් වේදිකාවෙන්, සිනමාවෙන් තමයි ළමා රංග ශිල්පියෙක් විදිහට මට අවස්ථාව හම්බෙන්නෙත් රූපවාහිනියට. මොකද ඒ කාලේ දැන් රූපවාහිනිය කියන මාධ්‍ය අලුත්නේ. 82 අවුරුද්ද වගේ වෙනකොට රූපවාහිනී මාධ්‍ය අතිශයින්ම අලුත්. කියන්නේ කැමරාව ඉස්සරහට ආපු කට්ටියත් අලුත්, කැමරාව පිටිපස්සෙන් හිටපු කට්ටියත් අලුත්. ඒතර මේ අලුත්ම මාධ්‍ය ඇතුලේ ඒ හැසිරීම අලුත් එකක්. ඒකට ගොඩක් ආවේ වේදිකාවේ හිටපු කට්ටිය තමයි ආවේ. ඊට පස්සේ සිනමාවේ කට්ටිය ආවා. සිනමාවේ කට්ටිය ආවෙත්තරම ආවේ දෙවනුව. නමුත් මුලින්ම මේ වේදිකාවේ කට්ටිය තමයි ටෙලිනාට්‍ය කලාවට සම්බන්ධ වෙන්නේ. වේදිකාවේ අත්දැකීම කොහොමද මුල් කාලේ? ඉතාම සුන්දරයි. ඒ කියන්නේ දැන් මම මුලින්ම වේදිකාවට ආවේ පීටර් අල්කන්ගේ පුංචි මිනිස්සු කියන වේදිකා නාට්‍යයේ ළමා රංගන ශිල්පියෙක් විදිහට. එතන ඉඳලා නාට්‍ය ගණනාවක්, ඒ කියන්නේ සෝමලතා සුබසිංහගේ විකෘති, එතකොට ජයන්ත චන්සිරිගේ මෝරා වගේ නාට්‍ය වලට එනකම්ම සහ මේ මෑතක දැන් උදේසිරි වික්‍රමරත්නගේ පෙම්වැල කෝණය කර තිබේ දක්වා මම වේදිකාවත් එක්ක කොහොමද මගේ අඛණ්ඩ සම්බන්ධතාවය හිමින් රඳවගෙන ඉන්නවා. අන්න හොඳ වචනයක් පාවිච්චි කරා. මොකද්ද මේ හිමින් රඳවගෙන ඉන්නවා කියන්නේ? දැන් අපි ගොඩක් දෙනෙකුට ඕන වෙනවනේ අනුෂ්ක, මේ හරි කලබලේ වැඩ කරන්න. ඒ කියන්නේ මෙලෝ සිහියක් නැතුව වැඩ කරන්න ඕන කමක් තියෙන ලෝකයක නෙමෙයි දැන් අපි ඉන්නේ. නමුත් ඒ ලෝකයේ ඇතුලේදී හිමින් වැඩ කරනවා කියන්නේ ගොඩක් හිතලා ටිකක් වැඩ කරනවා කියන එක. දැන් ඔය ඕකමනේ කියන්නේ දැන් ඔය ප්‍රවීණ කියලා ඔය කියන දැන් දශක 4ක් වැඩ කරා කියලා කිව්වහම ඕකෙදි මම හිතන්නේ දැන් කෙනෙක් ඇවිල්ලා ගොඩාක් කල් ඉන්න එක නෙමෙයි වැදගත්. ඒ ඉන්න කාලය ඇතුළත ඔහොම මොනවද කළේ කියන එකයි වැදගත්. දැන් අපි කියමු මිනිස්සු ඉන්නවනේ අවුරුදු 80ක් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. හැබැයි ළමයි වගේ තීරණ ගන්න. ළමයි වගේ හිතන්නේ. මොකද ඔහු වර්ධනය වෙන්නේ නැහැ මනස ඇතුලේ. ඔහු ශාරීරික වයසට යනවා. ඒතර අපි ඔහු වැඩි හිටියාය කියලා, ඔහු ප්‍රවීණයයි කියලා හිතුවහම ඒකේ වටිනාකම සාපේක්ෂ වශයෙන් අඩුයි. නමුත් සමහර කෙනෙක් ඉන්න පුළුවන් වයස අවුරුදු 20යි හෝ 25යි. නමුත් ඔහුගේ දැනුම එකතු කරගත්ත දේවල් අවුරුදු 300ක දැනුම තුල තියෙන්න පුළුවන්. එතකොට ඔහු ප්‍රවීණ යන අවුරුදු 80 කෙනාට වඩා
එහෙම එකක් තියෙනවා. මේ භෞතික වයස සහ මේ මානසික වයස කියන්නේ දෙකක් හැමතිස්සෙම. ඒ කාලේ මේ සජීව මාධ්‍යයක් වෙච්ච වේදිකාවෙන් රූපවාහිනී මාධ්‍යයට මාරු වෙනවා කියලා කියන්න බෑ. රූපවාහිනී මාධ්‍යයට එද්දිත් මොන වගේ වෙනසක්ද ඔබට දැනුනේ? ඔබ ඒවකට ආධුනිකයෙක් හැටියට වේදිකාවෙන් ඉඳලා කෙලින්ම ටෙලිවිෂනේ රංගනයට එද්දි කැමරාවක් ඉදිරි පස්සට එද්දි දැන් මුලින්ම ජාතික රූපවාහිනියේ පළවෙනි නාට්‍ය බවට පත් වෙන්නේ ලාහිරු දහසක්. දැන් ඒ වෙනකොට ඩී.බී. නිහාල් සිංහයන් පෞද්ගලික මේ දිමුතුමුතු නිර්මාණය කරනවා. එතකොට දැන් පරාක්‍රම නිරයල්ල නාට්‍යකරුවෙක්. ඔහු සම්මාන දිනු නාට්‍යකරුවෙක්. ඒතර නාට්‍ය අංශයේ ප්‍රධානය වෙන්නේ ධම්මජාගුණ. එතකොට හෙන්රි ජයසේන මේ වගේ කණ්ඩායම් වේදිකාවත් එක්ක හිටු ප්‍රවීණම කණ්ඩායමක් ඉන්නේ. නමුත් මේ හැම දිනාටම මේ මාධ්‍ය හැසිරවීමේදී අලුත් නැවුම් අත්දැකීමක් තමයි තිබුණේ. ඒ නැවුම් අත්දැකීම් තුළ ඔවුන් පරීක්ෂණ කරනකොට රංගකාරයට එකතු වෙන කට්ටියටත් ඒ පරීක්ෂණයේ නියැදි බවට පත් වෙන්න සිද්ධ වෙනවා. එතකොට අපි හැමෝම අලුත් අත්දැකීමකට මුහුණ දෙන්නේ. ඒක ඇතුලේ කොච්චර දුරට ඉස්සරහට වැඩ කරගෙන ගියාද කියන එක තමයි මේ අද වර්තමානයේ වෙන්නේ. මොන වගේ අත්දැකීම්ද විශේෂයෙන්ම දැන් මේ ලාහිරු දහසක් වගේ නාට්‍යයක රංගපානකොට ඒ අධ්‍යක්ෂවරයාත් එක්ක ගණදුණු කරන්න ලැබීම මොන වගේද? වේදිකාවේ අධ්‍යක්ෂණයත් එක්ක ගණදුණු කරන විදිහට නොවේනේ මේ රූපවාහිනිය ගණදුණු කරන්න වෙන්නේ. වැඩ කරන්න සිද්ධ වෙන්නේ. හැබැයි දැන් ඔය මේ පරාක්‍රම නිරයල්ල මං කරන ඔහු වේදිකාවෙන් වේදිකාවෙන් ඇවිල්ලා ඔහු අධ්‍යක්ෂකවරයෙක් වීමට සුදුසුකම් සපුරා ගැනීම සඳහා කෙටි චිත්‍රපටයක් කරනවා පළවෙනියා සහ අන්තිමයා කියලා. එහෙත් මම රංගපානවා. දැන් එතකොට ඔහු අධ්‍යක්ෂකවරයෙක් විදිහට ඔහුගේ හැසිරීම ගැන මට අවබෝධයක් තියෙනවා. එතකොට ඔහු රූපවාහිනියේ කැමරාව පිටිපස්සට ඇවිල්ලා ඔහු අධ්‍යක්ෂකවරයා විදිහට විධානය දෙනකොට ළමා නළුවෙක් විදිහට මට ඔහු පිළිබඳව හැඟීමක් තියෙනවා. ඔහුට අවශ්‍ය කරන්නේ මෙන්න මේ දේ කියන එක. දැන් මම විශේෂයෙන් පරාක්‍රම නිරයල්ලන් ගැන කියන්නේ දැන් ඔහු දැන් ලාහිරු දහසක් කරන්න එනකොටම ඔහු කෙටි ටෙලි චිත්‍රපට කරලා යන්නේ. ටෙලි චිත්‍රපට කරලා එන්නේ. එතකොට ඔහු ඒව තුල අත්දැකීම් ලබනවා. සහ ඔහු වෙනත් මානෙන් අත්හදා බලන ඔහුගේ මූලිකම නිර්මාණ ගත්තම දැන් සසර සයිරෙන් වගේ නාට්‍යයක ඔහු කැමරා භාවිතයේම වෙනස් කෝණයකින් ඔහු අධ්‍යක්ෂණය කරනවා. කඩයිම ජාත්‍යන්තර සම්මාන විශාල ප්‍රමාණයක් දිනා ගන්නවා. කියන්නේ ජර්මනියෙන් ට්‍රාන්ස්ටර් සම්මානය දිනනවා අපි ඉස්සෙල්ලාම. දැන් එතකොට මේ රූපවාහිනී මාධ්‍ය කලා මාධ්‍යයක් විදිහට හඳුනා ගන්න එකේ මූලිකම හිටපු කට්ටිය තමයි මම මේ නම් කියන පරාක්‍රම නිරයල්ලයන් මූලික කරගත්ත මේ පිරිස. එතකොට කොහොමද එතනින් එහාට ආපු ගමන් මග අවුරුදු 40ක් මේ ක්ෂේත්‍රය ඇතුලේ ඉන්නවා. කාලයකදී අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ කාලේ මොන වගේ අත්දැකීම්ද තිබ්බේ? අපි මේ පිළිබඳව කතා බහ කරන්නද බලාපොරොත්තු වෙනවා. අමිත වීරසිංහ සමග උදේ 10 වෙනතුරු ශනිදා කරලී ඔබ හා රස සංවාදයක දෙන්න අප සූදානම්. අහස පොළොව වටපිටාව හරිම හිස්තැනන ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක් ඇදී එන්න ඒ මොහොතේ අනාවැටෙන හද මඩලට ඔබයි මමයි ඉන්නා තැන කොහිද තනිකමක් නැහැනේ තනිකමක් අහස පොළොව වටපිටාව හරිම හිස්තැනන ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක් ඇදී එන්න ඒ මොහොතේ අනාවැටෙන හද මඩලට ඔබයි මමයි ඉන්නා තැන කොහිද තනිකමක් නැහැනේ තනිකමක් තනක මිනක තරුව කරුව නොපෙනුනි ඔබ දකින තුරා ලොවක සිරිය නොදුටිමිම ඔබේ සෙනෙහස ලබන තුරා
අහස පොළොව වටපිටාව හරිම හිස් තැනක් ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක් ඇදී එන්න ඒ මොහොතේ හනා වැටෙන හද මණ්ඩලට ඔබයි මමයි ඉන්නා තැන කොහිද තනිකමක් නැහැනේ තනිකමක් බිලක දොලක සුවඳ ලදිමි ඔබ මා රැඳෙන තුරා මලක සුවඳ ඇත මසිතේ ඔබ මා ළඟ සිටින තුරා අහස පොළොව වටපිටාව හරිම හිස් තැනක් ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක් ඇදී එන්න ඒ මොහොතේ හනා වැටෙන හද මණ්ඩලට ඔබයි මමයි ඉන්නා තැන කොහිද තනිකමක් නැහැනේ තනිකමක් අසූනවයයි දශම හය අසූනවයයි දශම අට දිවයින පුරා City FM ශනිදා කරලිය අද ශනිදා කරලේ අමිත් වීරසිංහ නිර්මාණවේදයත් එක්ක අපි මේ කතා කරමින් ඉන්නේ. අර ඕල්ඩීස් ගෝල්ඩ් කියන කියවන ආපහුසරයක් සනාත කරපු කාලවකවානුවක් තමයි මේ ගෙවිලා යන්නේ. මම එහෙම කියන්නේ මේ පහුගිය කාලේ ඇතිවුණු තත්වයන් එක්ක රූපවාහිනී නාලිකා විශේෂම ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය මීට කාලයකට ඉහතදී විකාශය වුණු නාට්‍යයක් නැත්නම් ටෙලි නාට්‍ය ආරම්භ කරපු මුල් කාලේ වකවානුවේදී විකාශය කරපු නාට්‍ය නැවත විකාශය කරන්න ගත්තා. එතකොට තේරුණා ගොඩක් අවස්ථාවලදී මේ ඇතැම් නාලිකා මේ අර රේටිං වල එහෙම නැත්නම් ශ්‍රේණිගත කිරීම වල පල්ලා හිටපු නාලිකා මේ පැරණි නාට්‍ය ආපෞසරය විකාශය කරන්න ගත්තට පස්සේ උඩට ආවසැහෙන්න. එතකොට අපිට හිතෙනවා මේ දැන් යන නාට්‍ය පිළිබඳව ලොකු සංවාද තියෙනවා. මෙගා නාට්‍ය ගැන සහ දැන් තියෙන නාට්‍යවල කිසි බරක් නැහැ. මේවා මේ අර සෝප් ඔපෙරා ගණයට බඩු විකුණා ගැනීම සඳහා මොනවා හරි දේවල් ටිකක් අර තිබ්බා ගෙවුවා කියලා ඕක තමයි පාවිච්චි කරන වචනේ. මේ ස්ක්‍රිප්ට් එකත් මේ සාමාන්‍ය සෙට් එකට ගියාම නැත්නම් රූපගත කිරීම කරන්න ගියාම SMS වලින්ම තමයි එන්නේ ස්ක්‍රිප්ට් එක. ඔය ආදි වශයෙන් දැන් එහෙම යම් චෝදනාවන් යම් සංවාද තියෙනවා. හැබැයි ඒ කාලේ නාට්‍ය තාම බලනවා මිනිස්සු. ඒ කියන්නේ ඒක මම දන්නේ වයස් ભેදයකින් පරම්පරා ભેදයකින් දොරව මිනිස්සු තාම ආසාවෙන් බලනවා. ඔබ මේ සියලු කාල නියෝජනය කරපු කෙනෙක් හැටියට ඔබට කොහොමද ඒක දැනෙන්නේ සහ මොකක්ද අදට වැඩිය ඒ කාලේ තිබ්බ හොඳ? අනුෂ්ක මට හිතෙන්නේ දැන් ඉස්සෙල්ලාම දැන් රූපවාහිනී මාධ්‍ය ලංකාවට එන්නෙම ආර්ථිකය විවෘත කරයින් පස්සේනේ. එතකොට ආර්ථිකයක් විවෘත කරපුවාම රටක ඉතින් ඒකේ බඩු භාණ්ඩ විකිණීමේ අවශ්‍යතාවය තියෙන්නේ. ආයාත නිර්යාත. දැන් එතකොට මේ බඩු භාණ්ඩ විකුණන්න තමයි මේ channel කියන වචනේ හරි රූපවාහිනී විකාශයන් ජනතාවකට එන්නේ. ඒ වෙනකොට අපේ සමාජයේ බොහොම සංවිධිත සමාජයක් මේ වගේ තොරතුරු හුමාරු වෙන්නේ නැහැ වේගයෙන් අද වගේ. දැන් අද වෙද්දි මේ නාන කන බොන හැමදේම Facebook එකකින් බලන්නත් පුළුවන් නේ. මේ මට්ටමේ තියෙන්නේ. ඒතර ඉස්සර සමාජයේ එහෙම නෙමෙයි තිබුණේ. දැන් මේකේ එන්නෙම
ඔය ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කරන්න තමයි. හැබැයි අපි අමතක කරන්න හොඳ නැහැ. මේකේ මේ ප්‍රධානීන් විදිහට පත් වෙලාවේ අපි මුල් කාලේ ජාතික රූපණය ගත්තොත් එම්.ජේ පෙරේරා. අනිත් පැත්තෙන් දැන් තේමිස් ගුරු කියලා වගේ කට්ටිය. එතකොට එහෙම ආපු දැවැන්තයෝට සමාජය පිළිබඳ වගකීමක් සහ වගවීමක් තිබුණා. මම මේ වචන දෙක විශේෂයෙන් කියලා දැන් ඒක නැත්තටම නෑ වගේ වෙන හින්දා. අද කවුරුත් කාටවත් වග කියන්නේ නැහැ. Taman කියන දේටවත් Taman වග කියන්නේ. දැන් ඉස්සර එහෙම නෙමෙයි. ඉස්සර මේ වගකීම තිබුණා. එතකොට මේ වගකීම හිතේ දරනකන් ඒ දැවැන්තයෝ හැමතිස්සෙම තමන්ගේ සමාජයට නිවැරදි දෙන්න තමයි සූදානමත් තිබුණේ. නිවැරදි දෙන්න තමයි උත්සාහ කරේ. ඔවුන් කවදාකවත් ඔවුන්ගේ පටු පෞද්ගලික පරමාර්ථ දියත් කරන්නවත් තමන්ගේ අපි කියන්නේ දැන් තමන්ගේ ඇජෙන්ඩාස් අරගෙන ආවේ නෑ මේ තමන්ගේ වැඩවලට. ඒ හින්දා ඒ මුල් කාලෙදී ඒක යම් තාද්දුරකට සීමා වුණා. දැන් අපිට එහෙම සීමා නුණා නම් අපේ ටෙලිනාට්‍ය කලාවේ සාහිත්‍යයක් හැදෙන්නේ නැහනේ. ඒක නිකන් හුදු ටෙලිනාට්‍ය කලාව බවට පත් වෙනවනේ. ඒක නැත්තම් අද වෙනකොට මේ ඇවිල්ලා තියෙන කර්මාන්තය. ඒක මැෂින් එකක්. මේ පැත්තෙන් පිටි සීනි කිරි ටික දැම්මම මෙහා පැත්තෙන් බිස්කට් එක හැදිලා එනවා වගේ එකක් කලාව කරන්න බැරි නිසා. නමුත් එදා අපි නිකන් උදාහරණයක් මම මුලින් කිව්වොත් එහෙනම් මන් සම්බන්ධ වෙච්ච මුල්ම නාට්‍ය දැන් ලාහිරු දහසක් යශෝරාවය එතකොට කඩයිම වගේ නාට්‍ය ගම්පෙරළිය චරිත තුනක් මඩොල්දුව මේ සංගීපාලම දැන් මේ වගේ නාට්‍ය ප්‍රමාණයක් අරගත්තොත් ඒ හැම එකක් ඇතුළෙම ඒ සමාජයත් එක්ක තමන්ගේ තත්ත්ව ජීවිතය පෙන්눔 කරපු ඒකට මඟ පෙන්නපු ඒකට එලි දක්වපු ආලෝකයක් ලබලා දීපු සාමාන්‍ය ජනතාවට ආලෝකයක් ලබලා දීපු නිර්මාණ තමයි ඒ කාලේ නිර්මාණකරුවෝ කෙරුවේ. නැතුව දැන් මේ වගේ හදිස්සියක් මං කියන්නේ හදිස්සියක් තිබුණේ නෑ වැඩකට. හදිසි වෙන්නේ ඇයි? අපි කවුරුත් අවුරුදු 100ක් ජීවත් වෙන්නේ නැහනේ. නමුත් අද වෙනකොට තියෙනවා එහෙම එකක්. ඒතර අද වෙනස් වෙන්නේ මේක බඩු බාහිර ආදී විකිණීම සඳහා පමණක්ම මේ වැඩ කරනකොට අර කලාව කියන එක නැතුව යනවා. ඒ නිසාද ඔබ කාලයකදී මේ ටෙලිනාට්‍ය වලින් ටික පැත්තකට ලයින්. මම පැත්තකට වෙන්නේ ඇත්තටම දැන් මෙගා නාට්‍ය ආවට පස්සේ මේ බඩු විකිණීම මෙගා නාට්‍ය හරහා සිද්ධ වෙනකොට රක්ෂණ සමාගම් මේ වගේ කට්ටිය ඉදිරිපත් වෙලා තමන්ගේ ප්‍රොඩක්ට් මාකට් එකට ටෙලිනාට්‍ය නිර්මාණය කරනකොට මට ඒකට හදවතින් හිඟ වෙන්න බැරි නම් මම ඒකෙන් අයින් වෙලා ඉන්න එක තමයි වඩා වැදගත්. එහෙම එක කොයි සිද්ධ වුණේ. ඒක තමයි මම කළේ. හැබැයි මේක දැන් කර්මාන්තයක් හැටියට දැන් දියුණු වෙලා තියෙනවානේ. ඒක ඒ දියුණු වීමේ හොඳ පැත්තක් තියෙනවද එහෙම නැත්නම් සාහසික පැත්තක් තියෙනවද කියන එක අපි වෙනම කතා කරන්න ඕන දෙයක්. නමුත් කර්මාන්තයක් විදිහට දියුණු වෙනකොට මේ අනුග්‍රාහකත්වය, මුදල් හදල්, වෙළඳපොළ කියන දේවලුත් එනවනේ. එතකොට ඔන්න ඔය කියන ඇතුලේ කොහොමද ඔබ කියපු කලාව බේරගන්නේ? දැන් මට තියෙන ප්‍රශ්නෙත් ඒක තමයි. අපි කියමු දැන් ජාතික රූපවාහිනිය ගාවේ මම දැන් මේ එනකොට මේ අපේ ජාතික ගුවන්විදුලි සංස්ථාවට ඒදී එහි තියෙන හෝඩින් එක මට පේන්නේ අද කොරියානු ටෙලිනාට්‍ය ප්‍රචාරයට පත් කරන දැන්වීම් පෝරුවක් පේන්නේ. ඒකෙදි මට පේනුණා දැන් මේ දශක 4ක් ගත වෙන වෙලාවේදී අපි ප්‍රොඩක්ට් මාකට් එකේ කොයි හරියද අපි ඉන්නේ කියන එක. එතකොට ඔය කියපු අපි අපේ මෙගා පටන් ගන්නකොට තිබිච්ච එක අද අපෙන් විතැන් වෙලා අද කොරියාවට ඉන්දියාවට එහෙම වෙලා අද අපේ කලා ශිල්පීන්ට සිද්ධ වෙලා තියෙනවා ඒකට හඬ කවමින් ඉන්න. ඒ වගේ තත්යකට මේක ලඟු වෙනවා. මොකද ඒ ජාත්‍යන්තර වෙළඳපොලේ විසිකරණ ඒවා තමයි මෙහෙ එන්නේ. නමුත් ඒක තෝරා ගැනීමට තරම්වත් අපිට දැන් කාලයක් නැහැ. මොකද සිනමාවේදීත් ඕක වුණා. සිනමාවටත් ඕකම සිද්ධ වෙනවා. ඒතර ටෙලිවිෂන් එකටත් මේක සිද්ධ වෙන එක නවත්තන්න බෑ. මොකද අපිට වඩා අපේ ඇතුලේ නළු නිලියෝ දාලා අපේ පිටපතක් හදලා අපේ නාට්‍යයක් හදනට වඩා ලාභයි මේ පිටරටකින් නාට්‍යයක් ගෙනලා ඒක හඬ කවලා පෙන්නන එක. ප්‍රොඩක්ට් මාකට් එකේ අවශ්‍යතාවය ඒක නම් ඒක තමයි මේ සිද්ධ වෙන්නේ. ඒකේ බරපතල කාරණේ වෙන්නේ මිනිස්සු මේ ඒක තමන්ගේ කරගෙන ජනතාව වෙන විදිහකට හිතන්න පටන් ගන්න එක. එතනයි මේ අර්බුදේ තියෙන්නේ. ඉස්සර හිටපු අර මං කියපු දැවැන්තයෝ හැමතිස්සෙම ඒක ගැන අවබෝධකින් හිටියා. ජනතාවට ජීවිතේ තත්ත්ව යථාර්ථයත් එක්ක හිටියොත් තමයි මේ මිනිස්සුන්ව ඥානනය කරන්න පුළුවන් කියලා වගකීමක් තිබුණා. හැබැයි ඉතින් ඒ කාලෙත් ඔෂීන් වගේ නාට්‍ය ආව ලංකාවට. ඔෂීන් මිනිස්සු. ඔෂීන් නාට්‍ය සහ මම මේ කියන දිබස් කවන මේ සමනල නාට්‍ය අතර අහසට පොළොව වගේ වෙනසක් තියෙනවා අනුෂ්ක. ඔෂීන් නාට්‍ය ජපානයේදී වලලා
මිනිස්සු එළියට බහින්නේ විශාල බලාපොරොත්තුවක් හිතේ තියාගෙන. තමන් ශක්තිමත් වෙන්න ඕනේ කියලා හිතාගෙන. ඒ කියන්නේ ජපානයේ අපි වගේම යුද්ධෙන් බැටකාලා කුඩු වෙච්ච රටක්. ඒ අය නැවත නැගිටිනකොට රාබුබත් කමින් දුක් විඳිමින් හරි නව සංස්කෘතියත් එක්ක ඒගොල්ලෝ ගත කරන්න ගත ජීවිතේ එහෙම් පිටින්ම ප්‍රති නිර්මාණයක් තමයි ඔෂින්. ඒතර ඔෂින් අඬනකොට අපේ ජන සමාජයට ඒක දැනෙන්නේ ඒක තමන්ගේ ජීවිතේ එක බද්ධ වෙලා තිබිච්ච හින්දා. හරි එතකොට ඒ ගේන එකයි මේ දැන් තියෙන එකයි අතරත් වෙනසක් තියෙනවා. දැන් අපි නිකමට කිව්වොත් දැන් යශෝරාවේ නාට්‍යය දැන් මම සූරතිස්සගේ චරිතය රංගපානකොට ඒකේ සුදුහාමිනේ අර කුස්සියේ වංගෙඩියක් උඩ ඉඳගෙන දංකුඩ කනවා ළමයින්ට දැන් කණ්ඩ දුන්නට පස්සේ ඉතුරු වෙන ටික දැන් කනවා. එතකොට දැන් ඒ කාලේ දැන් විශ්වවිද්‍යාලය යන ශිෂ්‍යයාට තිබිච්ච ප්‍රශ්නේ අඳින්න ඇඳුමක් නැහැ, වියදම් කරන්න සල්ලි නැහැ, අධ්‍යාපනයේ ලබා ගන්න ඕනේ, ඒ වෙනුවෙන් වියදම් කරන්න බැරි විශාල අර්බුද රසක් තිබුණා. දැන් ඒක සමාජයේ පෙනුණා. ඒතර ඒ සමාජයේ තියෙන ඇත්තත් ඒකම තමයි. හරි. එතකොට දැන් අපි ඒක ඒ කාලේ රස වින්දා. අද වෙනකොට ට්‍රිනාට්ටි දිහා බලපුවම අද ඉන්න පාසල් යන ශිෂ්‍යයාට තියෙන්නේ ලස්සනට ඇඳලා ඉන්න ඕනේ. ඉතින් ලස්සනට ඇඳලා පෙම්වතියගේ ප්‍රශ්නේ තමයි දැන් ඔහුට තියෙන්නේ. දැන් එදා සුදුහාමිනේ ඇඳන් හිටපු අම්මව රූපාන්තරණය වෙනවා කඩේක අයිතිකාරයෙකෝ කඩේක වැඩ කරන කාන්තාවකට. එයා තරුණයි පුතාට වඩා. එතන එයා පුතත් එක්ක අහන්නේ මේ ඔයා අද ගර්ල්ට කතා කරාද? එයා මොකද කිව්වේ? එතන මේකට බඩගින්න පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. අධ්‍යාපනය පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. ඔවුන්ට තියෙන්නේ අම්මට තියෙන්නේ අර බඩු විකුණන එක, පුතාට තියෙන පෙම්වතියගේ සිතුවිලි තමන් එක්ක සමපාත කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. දැන් සමාජයේ මේක වෙනස් වෙලාද කියන එක තමයි මම කල්පනා කරන්නේ. සමාජය එහෙනම් මෙච්චර වෙනස් වෙලාද? දැන් අර අම්මලා අද වෙනකොට අර සුදුහාමිනීලා වගේ හිටපු අම්මලා අද ෆැෂන් මම්ස්ලා වෙලාද? නැත්නම් ස්පෝටි මම්ස්ලා වෙලාද? ඒගොල්ලෝ එකට කියන්නේ ඒගොල්ලෝ රැඩිකල් මම්ස්ද? එහෙම නැත්නම් ඒගොල්ලෝ මේ හරිම අලුත් විදිහට හිතන අලුත් හැකින් ලෝකේ දකින්න මොඩර්නුත් නෙමෙයිනේ මේක. මොඩර්න් කියලා හිතාගෙන ඉන්න එකක් නේ තියෙන්නේ. නේ? එහෙනම් දැන් ඔය ගුවන්විදුලි මාධ්‍ය භාවිතාවේ නිවේදිකාව ගත්තාම ඉංග්‍රීසි භාගයක් කියනවා සිංහල භාගයක් කියනවා කියන්නකො මේ ෆ්‍රීකවන්සි මොඩියුලේෂන් channels වල. දැන් එහෙම කතා කරනකොට ඒ අය එක්ක ඉංග්‍රීසියෙන් කතා කරනවා නම් ඊට වඩා හොඳයි කියලා හිතෙනවා. එක්ක සිංහලෙන් කතා කරන්න ඕනේ. දැන් මේක කලවම් කරගත්තාම වෙන්නේ රටට විශාල හානියක් වෙනවා. මොකද ඒක භාෂාව පිළිබඳ ගැටලුවක්. භාෂාව පවත්ත ගන්නේ නැත්නම් ඒ රටකට පවතින්න බෑනේ. අපි භාෂාව පවත්ත ගන්නෙත් නෑනේ ඊට පස්සේ. නේ ඉස්සර භාෂාවට අලුත් වචනයක් ආවොතින් ඒකට හරියන්න අපේ භාෂාවේ අර්ථකථනයක් තියෙනවා. ඒකට ආදේශ කළා තමයි ඒක ගුවන්විදුලි මාධ්‍ය හරහා කතා වෙන්නේ. ඒක පුවත්පතේ යන්නේ. ඒක තුල තමයි අලුත් වචන හදාගෙන අලුතෙන් මේ දේවල් ටික අපි අරගත්තේ. දැන් අද වෙනකොට එහෙම ක්‍රමයක් නැහැනේ. අද අමුවෙන්ම මේ විදිහටම අර ගන්නවා. ඒතර ඒකේ තියෙන ඇත්ත තේරුම මොකක්ද කියලාවත් තේරුමක් නැතුව යනවා. ඉතින් ඕක පොදුයි. මේ වෙනස් වෙන සමාජය ඇතුලේ හැමතැනදී මේ වෙනස පේනවා. ඉතින් මේක ඇතුලේ හරි දේ කරගෙන යන එක තමයි තියෙන බරපතල අභියෝගය. ඔබ ලියපු කෘතිය ඇතුලේ ඔయిత සමාන කතාවක් ගැන මම ගැන කතා කරද්දී පොඩ්ඩක් සඳහන් කරන්න. අපි අමිත වීරසිංහ සමග මේ කතා කරමින් ඉන්නේ මම දන්නේ. ඔහු ටෙලිනාට්‍ය ආරම්භයේ පටන් කියන මුල් කාලයේ පටන්ම මේ ක්ෂේත්‍රය තුල හිටපු නිසා මෙහි තියෙන මේ සැබෑව යථාව කියන දේ අවබෝධයෙන් ඉන්න කෙනෙක්. ඒ නිසා අපිට මම දන්නේ ඔබේ ටෙලිනාට්‍ය සම්බන්ධයෙන් නැත්නම් නළු භූමිකාව සම්බන්ධයෙන් වෙන පරිච්ඡේදය මෙහෙම විනාඩි 5කින් 10කින් කතා කරලා ඉවර කරන්න බෑ. ඒ නිසා අපිට තවත් අධීරයකට ඒ සම්බන්ධයෙන් යා යුතුයි. හැබැයි මේ ඊට කලින් මේ ඔබ කැමති කිව්ව මේ බර්මින් පෙරේරා මහත්මයාගේ කතරග තනිවී ගීතය අහන්න. ඔව්. ඒ කියන්නේ දැන් මම පොඩ්ඩක් සැලකිලිමත් වෙනවා. දැන් අපි දැන් මේ පැය දෙක අපි ශ්‍රාවකයොත් එක්ක ඉන්නවනම්. එතකොට මම සැලකිලිමත් වෙන්නේ මම ගීත තෝරනවද නැත්නම් ඔබ ගීත තෝරලා දානවද කියලා. මොකද අපේ කතාවත් එක්ක සමපාත වෙන්නේ පැයි මේ යන ගීතේ. මට ඒ සැක සංකාව තිබිච්ච නිසා මම එහෙම ඇහුවේ. ඔබට වරම දුන්නනේ මම ප්‍රශ්නයක් නෑ කියන්න කැමති ගීතයක්. ඒ නිසා ඔබ මේ ගීතය තෝරගත්තා. මේ කලින් ගීතය නෙවෙයි මේ ගීතය අමිත වීරසිංහගේ පූර්ණ කැමැත්ත යටතේ අපි ඔන්න ඔබට මුදා හරිනවා මේ විදිහට. කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනි
හිමසෙල මුදුනත සිටියද මහද ගිනිගනී ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ පැමිණෙන දුක් පැණි රස බව නොසිතු නිදලඳේ සඳ නොදනින නමුදු සඳට එළිය හිරුගෙනි ඔබ නොදනින නමුදු ඔබට සෙවන මම වෙමි සඳ නොදනින නමුදු සඳට එළිය හිරුගෙනි ඔබ නොදනින නමුදු ඔබට සෙවන මම වෙමි සෙනෙහස අද තුල උතුරා ගලනු දැනි දැනි තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනි හිමසෙල් මුදුනත සිටියද මහද ගිනිගනී ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ පැමිණෙන දුක් පැණි රස බව නොසිතු නිදලඳේ විසල් තුරු මුදුන් පල නැත නොපිපුණු කැකුළු දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු විසල් තුරු මුදුන් පල නැත නොපිපුණු කැකුළු දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු ගඟක් ලෙස ගලාවි නැමි නැමි දඟ වැදී මගෙත් දෙපා සිප ගනු මැන සීල සිතටදී කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනි හිමසෙල මුදුනත සිටියද මහද ගිනිගනී ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ පැමිණෙන දුක් පැණි රස බව නොසිතු නිදලඳේ ශනිදා කරලිය අද අමිත්ත වීරසිංහ සමග ශනිදා කරලියේ අපි මේ කතා කරමින් ඉන්නේ පුංචිතරේ ඔබට ලැබිච්ච චරිත දිහා බැලුවහම ගොඩක්ම මම හිතන්නේ මේ අහිංසක චරිත තමයි ඔබට ලැබෙන්නේ මගේ මතකේ නිවැරදි නම් ඔබට ලැබුණු චරිත ගොඩක්ම එහෙම චරිත බොහොම තරුණ වියේ චරිත බොහොම මේ සුදු චරිත ඔබට ලැබෙන්නේ බොහොම අහිංසක චරිත ඔබට ලැබෙන්නේ දඩබ්බරේව එහෙම ලැබුණාද කියලාත් මම දන්නේ නැහැ මට නම් එහෙම ලොකු මතකයක් නැහැ එහෙම තෝරා ගැනීමක් කරාද චරිත නෑ නෑ ඒ කාලේ මම ඇත්තට එහෙම තෝරා ගන්න අපිට දැන් මේ වෙන නියදි අවකාශ නැහැනේ දැන් අනුෂ්කද ඒ කාලේ දැන් එකම විදිහට ආන්ටිය හදනකොට මේ වගේ කලබලයක් ප්‍රේක්ෂකයටත් නැහැ හදන කණ්ඩායමටත් තිබුණේ නැහැ. ඒ කියන්නේ අධ්‍යක්ෂකවරයාට Tamanට අදහසක් ඔලුවට ඇවිල්ලා ඒක පොතකින්ද ගන්න ඒක Taman පිටපතක් ලියලාද ගන්න කියලා අපම මේ චරිත හැමතිස්සෙම සමාජයේ ප්‍රතිනිර්මාණය වෙනවා. සමාජයේ ප්‍රතිබිම්බ තමයි මේ නිර්මාණ කාර්යය තුළ තිබුණේ. එතකොට දැන් මේ සමාජයේ පවතින හිට ගන්න චරිතේ වට කරන්න හම්බුනහම ඒකේ මහා ලොකු අපූර්වකුත් නැහැ. සමාජයේ චරිතෙමනේ කරන්නේ. අද මේ අපිට මේක පේන්නේ අද සමාජයේ විවිධ විෂම චරිත තියෙන හින්දා. එතකොට අපිට පේනවා දැන් සමාජය වෙනස් වෙලා තියෙනවා. දැන් අපි ගත්තොත් දැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච තරුණයාගේ චරිතය එන්නේ දැන්නේ. නමුත් 70 දශකයේ හෝ 80 දශකයේ ඒකේ තිබිච්ච මූලික අවධිය. එතකොට ඒක මාධ්‍යයක විශාල වශයෙන් සාකච්ඡා කරන්න තරම් දෙයක් තිබුණෙත් නැහැ. අද වෙද්දී ඒක ගොඩක් වෙනස්. ඒතර අද මාධ්‍යයේදී ඒ චරිත වලට වෙන වටිනාකමක් තියෙනවා. ඒතර ඒ කාලේ ඒ චරිතයක් හම්බුන්නේ නැහැ. ඔව් ඇත්ත තමයි. සාමාන්‍යයෙන් දැන් ඔය අපි ඔය කතාවටත් කියන අර ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක. එහෙම නැත්නම් පළවෙනි දැක්ම නැත්නම් පළවෙනි එකට කෙනෙක් දැක්කට පස්සේ ඇතිවෙන හැඟීම සෑහෙන දුර අරන් යනවා කෙනෙක්ව. නළුවෙක් විදිහට මම හිතන්නේ ලාහිරු දහසක් තුලින් ඊට කලින් වේදිකාවේ ඔබව දැක්කම ඒ ඇතිවිච්ච හැඟීම තමයි ඔබ මෙච්චර දුර අරන් ඉන්නේ. ඒක මම දැන් අධ්‍යක්ෂවරයෙකුට නිර්මාණකාරයේදී නිර්මාණකරුවන් හැටියට ඒ තිරේ පිටුපසින් ඉන්න උදවිය වගේම තිරේ ඉදිරි පිටින් ඉන්න ප්‍රේක්ෂකයෝ හැටියට අපිටත්
මෙන්න මේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක එහෙම නැත්නම් මුල්ම දැක්ම එක්ක එය තවදුරටත් වර්ධනය කරමින් මෙතෙක් දුරක් අමිත වීරසිංහ කිව්වම මේ ඔහු හොඳ නළුවෙක් කියන ඒ කොහොමද කියන්නේ ඒ හැඟීම කොහොමද නඩත්තු කරගත්තේ? හරිම වැදගත් මේ අනුෂ්කානක. දැන් යශෝරාවේ වගේ නාට්‍යයකදී ගම්පෙරළියෙන් පස්සේ එහෙම දැන් මේ රටේ අම්මලා ඉන්නවනේ. ඒ අම්මලා මේ ප්‍රේක්ෂාගාරයේ වැඩිපුර අපේ ඉන්නේ අම්මලානේ. මේ අම්මලා මට විශාල ආදරයක් දුන්නා. ඒක මම පොඩි කාලෙම අත්විඳ දැන් පාසල් යන ළමයෙක් විදිහට මම උසස් පෙළ පන්තිවල ඉද්දද්දි ඔය මේ ජනප්‍රිය චාට් එකේ ඉහළම ඉන්නවා මම. ඒ අර අම්මලා තමයි ඒ වෙනුවෙන් පෙනී හිටින්නේ. එතකොට ඒ දීපු ආදරය නඩත්තු කරගන්න විශාල වගකීමක් මගේ ඔළුවේ මේ කාලෙම හැදෙනවා සහ ජනතාව ඒක හදනවා. එහෙම හදනවා. එහෙම ක්‍රමයක් ඉස්සර තිබුණා. ඒ කියන්නේ වැඩිහිටිය කැමතිස්සෙම ළමයෙක්ව හදන්න තමයි මේ ඉස්සර වැඩ කටයුතු කළේ. එතකොට දැන් අද සමාජයේ එහෙම නැතුව නෙමෙයි. නමුත් ඒ අරක නඩත්තු කරගන්න එක හැමතිස්සෙම තීරණයක් ගන්නකොට ඒකත් ඔළුවට ආවා. 89 වගේ කාලයක් පහු කරපු තරුණයෙකුට ඕක විශාල විදිහට දැනෙනවා. ඒ කියන්නේ දැන් සමාජය තුළ තමන් හිට ගන්නකොට තමන් වෙනුවෙන් කී දෙනෙක් කොපමණ කැපකිරීම කරන්න ඇද්ද? කොපමණ කැපකිරීම කළාද තමන් අද මෙතන කතා කරන. දැන් අද මම මෙතන ඔබත් එක්ක මේ ජාතික ගුවන්විදුලියේ මේ මයික්‍රොෆෝනයක් ඉදිරිපිට ඉඳන් කතා කරන්න මම හුදකලා සත්වයක් නෙවෙයිනේ. මම මෙතන නිර්මාණය කරන විශාල පරපුරක් ඉන්නවා. මේ තනි මම නෙමෙයි මෙතන හදාගත්තේ. එතකොට එහෙම හදපු කට්ටිය අද ජීවිතුන් අතර නැතුව ඉන්නවා. ජීවිතුන් අතර ඉන්න අය ඉන්නවා. එක්ක මේ ක්ෂේත්‍රවලින් සමු අරගෙන ගියපු කට්ටිය ඉන්නවා. එතකොට විශ්‍රාම ගියපු ගුරුවරු ඉන්නවා. නමුත් ඒ හැම කෙනෙක්ගෙම ප්‍රතිඵලයේ විදිහට තමයි මම අද මෙතන කතා කරන්නේ. ඔය වගකීම අපිට නිරන්තරයෙන් හිතේ තියෙනවා නම් අපි සමාජයේ වගකීම් සහගත ලෙස හැසිරෙන්න පටන් ගන්නවා. ඒක සමාජයට වටිනවා කියලායි මට හිතෙන්නේ. ඒ ජීවිතේ අරගෙන යන වෙලාවේදී. මොකද නැත්නම් අපිට එකපාරම වගකීම් විරහිතව හැසිරෙන්න පුළුවන්. ඔය දැන් අද සමාජයේ ඒ වගකීම් විරහිතව හැසිරෙනවා කියන එක පේනවා ඔබට දැක්කහම. ඕන්ට ඔවුන්ගේ ජීවිතය පිළිබඳවත් වගකීමක් නැහැනේ. වටිනාකමක් නැහැනේ. දැන් වසංගත රෝගයක් පැතිරෙන වෙලාවක මිනිසුන්ට තමන්ගේ වගකීම මතක් කර දෙන්න පුණුපුණා සිද්ධ වෙලා තියෙන්නේ ජීවිතය පිළිබඳ වටිනාකම ගැන තමන්ට හැඟීමක් නැති හින්දා. ඉස්සර හැම මිනිහෙක්ම වටිනවා. දැන් අද මරණයකටවත් එහෙම වටිනාකමක් නැහැනේ. ඉස්සර මරණයක් ඉතා විශාල වටිනාකමක් තියෙනවා. ඔහුගේ ගුණ කතා කරන්න, එතකොට ඒ මියගිය තැනැත්තාගේ ජීවිතයෙන් අපට ගත හැකි දේ කතා කරන්න, ඒ ගුණ සුවඳ ගැන හිතන්න. එහෙම ඒක කාලයක් ඉන්නවා. අපි කියමු දැන් මහගමසේකර වගේ චරිතයක් තාම මිය ගිහිල්ලා නැහැනේ. තාම මිය ගිහිල්ලා නැහැ. තාම අපි දශක 4කට 5කට පස්සෙත් තාම ඔහු ගැන හැම දවසකම මේ හැම නාලිකාවකම කතා කරනවානේ. කොහොමද එහෙම වෙන්නේ? එයාගේ ජීවිතය තුළ ඒ සමාජයට වටිනාකමක් දීපු හින්දා. දැන් අමරදේව මහත්තයා තාම ජීවමානයිනේ. තාම කතා කරනවානේ. අද තියෙන තරු සංකල්ප ඇතුළේ අමරදේව භූමිකාවක් තියෙනවානේ. ඉතින් එතකොට සමාජයේ එහෙම තෝරාගත්ත පිරිස් ඉන්නවා නම්, තෝරාගත්ත පුද්ගල චරිත තියෙනවා නම් ඒ ඇයට හැමතිස්සෙම වගකීමක් තියෙනවා තමන්ව නිර්මාණය කරපු සමාජයට පෙරලා ඒ වගකීම ඉෂ්ට කරන්න. මම හිතන්නේ ඒක තමයි මම මේ කරමින් ඉන්නෙත්. ඔබේ මේ චරිත දිහා බැලුවහම මේ මට ඇත්තටම නාට්‍යයේ නම ඔබ තමයි මට මතක් කරේ චරිත ගැන කිව්වම මේ සංගිලි පාලව නාට්‍යය අර ස්වාමින් වහන්සේගේ චරිතය සුදත් දේවප්‍රිය අධ්‍යක්ෂණය කළේ. හරිම ලස්සන නාට්‍යයක්. දැන් ඒ නාට්‍ය ඇතුළේදී තියෙන්නේ අනුෂ්ක ඒ සමාජ යථාර්ථයනේ. ඒකේ දැන් වෙද මහත්තයෙක් ඉන්නවා. වෙද මහත්තයා වෙදකම් කරන්නේ මුදලට නෙවෙයි. තමන්ට හම්බෙන බුලත් අතක් දීලා වෙද මහත්තයා මේ අසනීපයි කියලා කිව්වහම මේ බේත් දෙනවා. නමුත් ඔහු බේත් කඩෙන් බඩු ගන්න ඕනේ මේ රෝගීන්ට බේත් දෙන්න. නමුත් ඔහු ණය වෙලා මේ බේත් ටික මේ බේත් කඩෙන් බඩු කිරාගෙන ඉන්නේ. ඔහුගේ පුතා පන්සලේ ඉන්නේ. ඔහු මහාන වෙලා. අර 4 වර්ගයේ නිවන් දක්වන්න ඕන හින්දා පුතා මහාන වෙලා ඉන්නේ. එතකොට මේ වෙද මහත්තයාට අවසානයේදී සිද්ධ වෙනවා මේ ණය ගෙවා ගන්න බැරුව බේත් කඩේට තමන්ගේ දේපල සින්න වෙන්න අරින්න. අන්තිමට වෙද මහත්තයාගේ ජීවිතේ නැතුණාට පස්සේ තමන්ගේ සහෝදර සහෝදරියෝ සහ මව නඩත්තු කිරීමේ වගකීම
වගකීම් විරහිතව තියෙන වෙලාවේදී පන්සලේ ඉන්න හාමුදුරුවෝ සිවුර අතෑරලා ඇවිල්ලා මේ කෙරෙහි තියෙන අනුකම්පාවෙන් ඒ අයව ගොඩනගනවා මේ ව්‍යාපාරික ලෝකයේ ඇතුළේ. ඒතර ඔහු ඒක ජය ගන්නවා අති විශිෂ්ට විදිහට. හැබැයි ඔහුගේ සිතුවිලි වෙනස් වෙලා නෙමෙයි. ඔහු මහානකමේමයි ඉන්නේ. ඇඳුම වෙනස් වෙනවා. ඊට පස්සේ මේ චරිතය ඒ සමාජගත වීම කොච්චර දුරට සාර්ථක කරනවද කියන එක තමයි ටෙලි නාට්‍යයේ තිබුණේ. ඒකට ඒ කියන්නේ ඒක අලුත් ලෝකෙත් එක්ක ඔය අපි ඉස්සෙල්ලා කතා කරපු එකම අලුත් ලෝකෙත් එක්ක පැරණි ලෝකයේ සමපාත වෙන්න යනකොට ඒ ජය ගන්න තියෙන අභියෝග ජය ගන්න එක විදිහක් තමයි ඒ නාට්‍යයේ තිබුණේ. ඒක හරිම සුන්දර නිර්මාණයක් ඒ කාලේ හැදිච්ච. සහ ඒකේ ඇතුලේ මන්දනේ ඔබේ රංගනය ඇතුලේ තිබුණු ශික්ෂණය දෙතන එක පැත්තකින් ඔබට ගිහි ජීවිතය නිරූපණය කරන්න වෙනවා, අනෙක් පැත්තෙන් ඔබට පැවිදි ජීවිතය නිරූපණය කරන්න සිද්ධ වෙනවා. මම මේ ප්‍රශ්නේ ඔබෙන් ඇහුවෙත් නළුවෙක්ට මෙන්න මේ ශික්ෂණය කොයිතරම් දුරට වැදගත් වෙනවද? ශික්ෂණය තමන්ගේ මේ චරිතය ඇතුලේ තියෙන ශික්ෂණය. ඒක නළුවාට විතරක් නෙමෙයි නානුෂ්ක, මේ ශික්ෂණය කියන එක අපේ අධ්‍යාපනයේ පිරිවෙන් වල තිබිච්ච අධ්‍යාපනයේ මූලිකවම තිබිච්ච ශික්ෂණය සහ සංජානනය කියන එක. ඒතර මේක මේ පාසල් අධ්‍යාපනයට ආවට පස්සේ මේ දැනුම ආකල්ප කුසලතා කියන කොටස් තුනකට මේ පාසල් අධ්‍යාපනයේ එන්නේ. ඔතන අපට වැරද්දක් තිබිච්ච තැනක්නේ. එතනදි වෙන්නේ මේ ශික්ෂණය කියන එක අතහැරිච්ච එක. ඒක තමයි මට හිතෙන්නේ මේ සමාජයේ දැනට තියෙන මේ විශාල අර්බුද ගොඩකට මේ මුණ දෙන්න වෙලා තියෙන්නේ අපිට ඔය ප්‍රශ්න නිසාමයි. ඉතින් ශික්ෂණයේ විතර වැදගත් දෙයක් මං හිතන්නේ මේ ලෝකෙවත් තියෙනවා ඇති කියලා. මොන සමාජ ක්‍රමයක හිටියත් මොන සමාජ තලයක හිටියත් මේ ශික්ෂණය කියන එක වැදගත්. ඒකට දැන් අපි කියමු දැන් ටෙලි නාට්‍ය කරන්න අපි කියමු රංග ශිල්පියෙක් අද එනවා කියලා. ඔහුට සැක සංකාවකින් තොරව පැරණි දැනුම උන්ට ලැබෙන්න ඕනේ. උන්ට මඟ පෙන්වීම තියෙන්න ඕනේ. ඒතර ඔවුන්ට ඒ දිරිදීම දැන් මට මේ පාසල් යන ළමයිගේ චරිතයක් කරන්න බැහැනේ. ඒක විහිළුවක්නේ. එතකොට අලුතෙන් එතෙන්ට එන කට්ටියට මට පුළුවන් වෙන්න ඕනේ කොන්දේසි විරහිතව ආදරය දෙන්න. කොන්දේසි විරහිතව ඔවුන්ට මඟ පෙන්වන්න. කොන්දේසි විරහිතව ඔවුන් එක වැඩ කරන්න. මෙන්න මෙහෙම මේක ගියොත් තමයි ඒක ප්‍රවාහයක් විදිහට මේකේ සමාජයක් ඉදිරියට ගලන්නේ. මට මතකයි මේ නිදි කුම්භාමල් නාට්‍යයේ ඔබේ මදනේ යාළුවා හිටියේ නේද? සිඩ්නි චන්ද්‍රසේකර මහත්මයාගේ. අද ඔහු අපි අතර නැහැ. නමුත් ඒ නිර්මාණය ගැන අපි ටිකක් කතා කරමු. මේ මොකද මං තෝරගත්තේ ඊළඟට ඒ නිර්මාණයේ ගීතයක්. නිදි කුම්භාමල් ටෙලි නාට්‍යයේ මේ තාරුණ්‍යයේ ඔය විවෘතාර්ථිකයෙන් පස්සේ ඇතිවෙච්ච තාරුණ්‍යයේ තියෙන වෙනස්ම ඒ කියන්නේ අලුත් ලෝකෙත් එක්ක අලුත් තරුණියෝ විවාහ වෙනකොට පැරණි සමාජ සම්මතයන් වලට ඉදුරා පටහැනිව නොවුනත් අලුත් ලෝකයක් නිර්මාණය කරනකොට ඒ හැදිච්ච තිබිච්ච තාරුණ්‍යයේ කොටසක් විදිහට තමයි ඒ නිදි කුම්භාමල් තාරුණ්‍යයේ නාට්‍යයක් විදිහට ඒ කාලේ විකාශනය වුණේ. හරිම ජනප්‍රිය වෙච්ච නාට්‍යයක් සිඩ්නි චන්ද්‍රසේකරගේ. අපි එහි මන්දන ක්ලරන්ස් විජේවර්ධන තමයි මේ මන්දන්නේ ටෙලි නාට්‍යයේම සංගීත නිර්මාණය කරේ. ඔහු ඒ ටෙලි නාට්‍ය උදෙසා ගායනා කරපු බොහොම ජනප්‍රිය ගීතයක් අපි අහමු. අමිත විරසිංහ සමග අද ශනිදා කරලිය.
ඉපිට හිම කන්දින් කළුවරාව සමගින් ආදරේ පිණි කැට පුදි සිරි සිරිගා සැලුනා පිණි කැට බිඳුනා සිරි සිරිගා සැලුනා පිණි කැට බිඳුනා අසූනවයයි දශම හය අසූනවයයි දශම අට දිවයින පුරා City FM ශනිදා කරලිය අපි ශනිදා කරලියේ මේ ඔබත් එක ගත කරමින් ඉන්නේ ගුවන්විදුලියට අවුරුදු 95ක් පිරෙන මොහොතක අපි මේ ටෙලිනාට්‍ය කලාවේ දශක 4ක් හිටපු අමිත වීරසිංහ සමග මේ සාකච්ඡාව අල්ලාපසල්ලාපේ යෙදමින් ඉන්නේ. ගුවන්විදුලිය පිළිබඳව අපිට මම හිතන්නේ ඉදිරියේදී බොහෝ දේවල් පිළිබඳව කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා සහ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම ඒ කාලේ ගුවන්විදුලිය ආරම්භ වුණු වකවානුවේ පටන් මේ දක්වා ගුවන්විදුලියේ පැමිණි ගමන් මඟ සහ විශේෂ සිදුවීම් පිළිබඳව විශේෂයෙන්ම නූතන පරපුර දැනුවත් කරන්න අපි සූදානම්ෙන් ඉන්නවා. මොකද අපිට අතීතයක් නැතිව වර්තමානයක් හෝ අනාගතයක් ඉදි කරගන්න අපහසු නිසා. නිසා අතීතය කියන දේ හැමතිස්සෙම අපි ඒක ප්‍රචාරකවාදී මුහුණුවරකින් නොවේ. අතීතයේ තිබෙන හරවත් දේවල් අපි අරගෙන කොහොමද ඊට වඩා හරවත් දේවල් වර්තමානයේ හිඳගෙන අනාගතය උදෙසා නිර්මාණය කරන්නේ ප්‍රතිනිර්මාණය කරන්නේ ප්‍රතිනිෂ්පාදනය කරන්න කියන කාරණාවන් අපි සිතා බැලිය යුතුයි. ඒ නිසාම තමයි මේ ටෙලිනාට්‍ය කලාවේ මුල හිටපු කෙනෙක් අද දක්වා මේ ටෙලිනාට්‍ය කලාවේ රැඳෙමින් අර හෙමින් කියන වචනේ මුල් අවස්ථාවේදීම පාවිච්චි කරා. ශික්ෂණය කියන වචනේත් යම් තැනකදී මම එහෙම මොහුවට පිළිතුරක් ලබා දුන්නා. ඒ නිසා අර කෙනෙක්ගේ පැවැත්ම වෙනුවෙන් නඩත්තු කරගත යුතු බොහෝ දේවල් තියෙනවා. ඇත්තටම මේ සමහර නළු නිලියන් අපි දැක්කා ටෙලිනාට්‍ය කලාවේ මුල් වකවානුවේ හිටපු සහ සිනමාවේ දැවැන්ත නිර්මාණවේදීන් වේදිකාවේ දැවැන්ත නිර්මාණවේදීන් විවිධ කාලවලදී විවිධ රැලිවලට හසු වෙනවා. ඔවුන් අර මුලදී ගොඩනගාගත්ත ඒ දැවැන්ත ප්‍රතිරූප දැවැන්ත චරිත ඔවුන්ගේ ගුණය ටිකක් අඩු වෙනවා වගේ එකක් අපිට තේරුණා මේ යම් රැලිවලට හසු වෙලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔවුන් නොදැනීම එයට හසු වෙන්නත් පුළුවන්, කැමැත්තෙන් හසු වෙන්නත් පුළුවන්. ඒ වගේ දේවල් නිසා. එතකොට මේ කලාව කියන එක පිළිබඳව මිනිස්සු ගන්න අර්ථකථනය වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මීට කලින් පරම්පරාව කලාව කියන එක ඔවුන් දිහා බලලා ඔවුන් යම් අර්ථකථනයක් ගත උන්නේ වින්දා. හැබැයි ඒ පරම්පරාවෙම හිටපු ඒ නළු නිලියෝ නූතන පරම්පරාවට කලාව කියන එක පිළිබඳ වෙන අර්ථකථනයක් දෙන අර රැඩි වලට හසු වෙච්ච නිසා. මන්නේ මේ
නිර්මාණවේදීන්ගේ මේ රූපාන්තරණය වීමත් එක්ක කලාව පිළිබඳව විවිධ පරම්පරාවන් විවිධ අර්ථකථනයන් විවිධ තේරුම් ගැනීම වලට යන්න පුළුවන් ඔවුන්ගේ මේ රූපාන්තරණය ඔස්සේ. මොකක්ද ඔබ ඒට දෙන අදහස? අනුෂ්ක දැන් මෙහෙමයි. දැන් මේ හැම එකකම පළවෙනි එක තියෙන මේ ආර්ථික කාරණයක්නේ. දැන් 77න් පස්සේ අපේ බොහොම ශික්ෂණයේ තිබිච්ච රටකට විවෘතාර්ථිකයක් ආවට පස්සේ ඒක හරහා මේ සියලුම මිනුම් දණු වෙනස් වෙනවා. දැන් ඒ වෙනකන් අපිට ආවේ බොහොම හිමින් ආපු ගමනක්නේ. එතකොට දැන් අපි කියමු දැන් 50 දශකයේදී මහාචාර්ය සරච්චන්ද්‍ර වගේ කෙනෙක් අරන් ආපු සාහිත්‍ය කොලේකුයි කවිය ආපු තැනකුයි සිනමාව ආපු තැනකුයි දැන් විශිෂ්ට සිනමාකරුවෝ දැන් ඒ ආපු ටික සියල්ලම වෙනස් වෙලා යනවා මේ විවෘතාර්ථිකයක් ඇතුලේ. ඒතර මේ ලිබරල් සිස්ටම් එකක් එනවා කියන්නේ ඊට පස්සේ කියන ලිබරල් ක්‍රමයක් ඇතුලේ හැම දෙයක්ම විකිණීම සඳහා තියෙනවනේ. එතකොට කලාව කොහොමද මේකෙන් වියුක්ත වෙන්නේ? එතකොට මම ඔබට මුලින් කිව්වා මේකේ ඔය ඒකත් එක්ක ආපු නිර්මාණකරුවෝ හැමතිස්සෙම උත්සාහ කරේ මේකත් එක්ක කලාව අරගෙන යන්න සමාජයත් එක්ක සමපාත වෙමින් කියලානේ. එතකොට ඒ වෙනකොට කලාව පිළිබඳ තිබිච්ච නිර්වචනය තමයි කලාකරුවා සෑම විටම ජනතාවට ඉස්සරහින් ඉඳගෙන ජනතාවට මඟ දක්වනවා කියලා තමයි කලාකාරයාගේ නිර්වචනය තිබුණේ. ඒතර ඔවුන් සමාජයට යන මාවත කියලා දෙන කට්ටිය. මොකද සමාජයට ඉස්සරහින් කලාකරුවාට සමාජයට වෙන්න යන දේ පේන්න ගන්නවා කියන එක. නමුත් අද වෙනකොට කලාකරුවාට වෙච්ච දේ තමයි කලාකරුවොත් සමාජයේ කොටස් බවට පත් වෙනවා. කලාකරුවට තේරෙන්නේ නැහැ හෙට මොකද්ද වෙන්න යන්නේ කියලා. ඒක හේතුව මං හිතන්නේ මේ පැවැත්ම පිළිබඳ ගැටලුවක් මේ හැම කෙනාටම තියෙනවා. දැන් අද වෙනකොට කලාව ජීවිතේ කරගත්ත අයට ඩයිනෝසර් බවට පත් වෙන්න සිද්ධ වෙනවා. ඒ අයට මේකත් එක්ක පවතින විදිහක් නැතුව යනවා. එතකොට තමන්ට යම් කිසි පැවැත්මක් තියාගත්ත කෙනෙකුට විතරයි මේ ක්‍රමයේ ඇතුළත පවතින්න පුළුවන්. අපි කියමු දැන් වසංගත කාලෙකදී මේක වහලා දැම්මට පස්සේ කොහොමද මේ ජීවිතේ පවත්වාගෙන යන්නේ? එතකොට තමන්ට සිද්ධ වෙනවා මේ තියෙන රැලි හෝ වලගඩලි හෝ මේ තියෙනකට අනුගත වෙලා වැඩ කරමින් යන්න. අපි කියමු දැන් ඔය ඔබ ඉස්සෙල්ලා මතක් කරාම දැන් රූපවාහිනී නාලිකා ඇයි මේ පරණ නාට්‍ය පෙන්වන්න ගත්තේ කියන එක ඇතුලේ තියෙන කතාවකුත් තියෙනවනේ. ඒ මොකද කොවිඩ් වගේ කාලෙකදී වෙළඳපොලේ ක්‍රියාත්මක භාවය ප්‍රචාර කටයුතු වියදම් නොකරන කාලයක්. ඒ වියදම් නොකරන කාලෙකදී විකාශන නාලිකාවකට සිද්ධ වෙනවා තමන්ගේ මේ එයා ටයිම් එක පවත්වාගෙන යන්න. මේ කාලාවකාශයේ ගුවන් කාලේ පවත්වාගෙන යන්න. ඒතර ඒක පවත්වාගෙන යන අනුග්‍රාහකයෝ නැත්තම් ඔවුන් සිද්ධ වෙන උන්ගේ ඉතිහාසය අරගෙන ඒක පොඩ්ඩක් ගසලා පිහිදලා ඉවර වෙලා ඒක ප්‍රදර්ශනය කරන්න. එතකොට තමයි මේ නාලිකාවන් පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒකේ අනියමාර්ථ වාසියක් ලැබුණා හොඳ නිර්මාණ ටිකක් නැවත බලන්න හම්බ වෙච්ච එක. ඒ ටික ගැන තමයි ඔබ කතා කරේ. එහෙම නැත්තම් ඒගොල්ලෝ ඇන්ටික්ම තමයි. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. මොකද එතකොට අද ඉන්න පරපුරට පෙර පරපුරේ දේවල් ටික බලා ගන්න හරි පුළුවන්කම තිබුණේ එහෙම ඇවිල්ලා පෙන්නුවයින්. එහෙම නැත්තම් ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. සහ මම හිතන්නේ මිනිසුන්ට පොඩි විවේක බුද්ධියකුත් තිබ්බ අර දුවන ජීවිතේ ජීවිතයේ ස්වභාවය විසින් නවත්තලා තියෙනවා. දැන් අපි මේකෙම ඉතිහාසය අරගෙන බැලුවොත් මේ ආර්ට් ගැන නැතුව සමාජීය ඉතිහාසය ගත්තොත් මේ වසංගත කියන එක ගමු. මේ වසංගතය කියන එක අපට අලුත් දෙයක්ද? නෑ, ඉතිහාසෙත් එක්ක හිටින මේක අලුත් දෙයක් නෙමෙයි. දැන් අපිට 1901 දී ස්පැනිෂ් ෆ්ලූ එක එහෙම නැත්නම් ස්පාඤ්ඤ ඇමරිකාවේ හැදුනට ඒක ස්පාඤ්ඤයට තමයි වැඩිම බලපෑමක් ආවේ 1901. ඒකේ මිලියන 50ක් ලෝක ජනගහනය නැතුව යනවා. දැන් ඇයි දැන් අපිට ඕක විතරද වැදගත්? ඇයි වලගම්බා රජුරුවන්ගේ කාලේ බැමිණිතියාසාය කියන වසංගතය අවුරුදු 12ක් මේ රටේ තිබුණා. මිනිස්සු මේ ගස් පොතු මුල් කකා තමයි හිටියේ. කියන්නේ බුදුදහම දේශනා කරන්න හිටපු මේ හාමුදුරුවෝ අපවත් වෙනවා. ලංකාවට උපසම්පදාව නැවත ගේන්න සිද්ධ වෙනවා. අවුරුදු 12ක් තිස්සේ මේ වසංගත තත්ත්වයේ තියෙනවා. හැබැයි ඒ කාලේ ඉඳන් තිබිච්ච පණිවිඩය අපි අරගත්තේ නැහැ. දැන් මේ මීටරයක් දුරින් ඉන්නනේ කියන්නේ. ඇයි අපිට මතක නැහැ අතේ දුරින් ඉන්නේ කියලා ගමේ මිනිස්සු කියන කතාව. දැන් අතේ දුරින් හිටපු ජනතාව ඒක අමතක කරපු හින්දා දැන් මීටරෙන් ඉන්න වෙලා. එතකොට මලගෙදරක ගිහිල්ලා ආපුවම දෙහි කහයි ගාන්න පුරුදු වෙච්ච ගැමියාගේ වැඩේ අතෑරලා මේ සැනිටයිසර් වලට ගියපු ජනතාවකට දැන් මූණු වහගෙන නේ
මේ ඇල්කොහොල් 70ක් ගගා ඉන්න සිද්ධ වෙලා. මේක අපේ ජන විඥානයේ තිබුණානේ. කොත්තමල්ලි හෝ වේවා, සාදික්කා හෝ වේවා, වෙනිවැල් ගැට හෝ වේවා, මේවා අපේ ජන සමාජයේ මුලින්ම තිබිච්ච මං කියන්නේ මේ අතීත කාමයේ නෙමෙයි. නමුත් මේ පාඩම අපි අරගෙන එන්නේ නැහැ පරපුරෙන් පරපුරට. ඇයි වුනේ අපිට අපේ මේ ආර්ථ ක්‍රමයේ වෙනස් වීම ඇතුළේ බඩු විකුණන්නම අපි සැලසුම් කරාට පස්සේ අපිට අර ටික අතෑරුණා. අපෙන් ඒක ගිලිහුණා. මේක අධ්‍යාපනය ඇතුළේ සිද්ධ වුණා. දැන් දැන් අද වෙනකොට දැන් ඔන්ලයින් এডুকেෂන් එන්නේ. දැන් මේ සියලුම දෙනා මේ වේගෙන් යන ඔන්ලයින් এডুকেෂන්. දැන් මේ ඔන්ලයින් කියන එකේ தත්ත්වය අපි කොච්චර දුරට වටහාගෙන ඉන්නවද කියන එකයි මෙතන ප්‍රශ්නේ. මම මේකට විරුද්ධ නෑ. මම හරියම තරුණ විදිහට හිතන කෙනෙක්. හැබැයි මේ අතීතය පරණ දේ රැකගෙන තමයි අපි ඉදිරියට යන්න ඕනේ. එහෙම නොගියොත් අපිට යන පාර පේන්නේ නැතුව යනවා. අපි කියමු දැන් ඔන්ලයින් එකේ ඉස්සෙල්ලාම අතුරුදහන් වෙන්නේ අනුෂ්ක ගුරුවරයාගේ භූමිකාව. මේ ජන සමාජයේ ගුරුවරයා කියන්නේ කවුද? ගුරුවරයා ළමයාට ශිල්ප සදලා දෙන කෙනා විතරක් නෙමෙයි. ගුරුවරයා ජීවිතය උගන්වන කෙනා. ඔන්ලයින් එකේදී ගුරුවරයා හුදු දැනුම බෙදා දෙන්නෙක් බවට පත් වෙනවා. මේ හුදු දැනුම බෙදා දෙන තත්වෙට ළමයා පුරුදු වෙච්ච ගමන් සිද්ධ වෙන දේ තමයි ගුරුවරයාව මියුට් කරන්න පුළුවන්. ඇයි? දැනුම නම් ඉන්ටර්නෙට් එක තුල ඕන තරම් දැනුම තිබේ. දැනුම අවශ්‍ය කෙනා දැනුම ගන්නවා. එතකොට වෙන්නේ මොකද්ද? ගුරුවරයාට වඩා විශාල දැනුම් සම්භාරයක් ශිෂ්‍යයාට එකතු කරගන්න පුළුවන්. ඔහු විධිමත් හදාරන්නේ වුණොත් පමණක්. එතන මම ඒක විශේෂයෙන් ටිකක් බර කරලා කියන්නේ විධිමත්ව හදාරන කෙනෙකුට පමණක් විෂය ඌන විදිහකට ලෝකේ පුරා දැනුම පැතිරිලා තියෙනවා. දැනුම එකක්, අවබෝධය තව එකක්. දැන් අවබෝධය නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. දැනුම නම් ශිෂ්‍යයාට විභාග ප්‍රශ්න පත්‍රයකට වමාරන්න අවශ්‍ය දැනුම ලෝකේ පුරා විසිරී පවතිනවා. ගුරුවරයාට අල්ලගන්න බැරි වෙච්ච ඒවා ටිකක් ශිෂ්‍යයෙකුට අල්ලගන්න පුළුවන්. ඔහු ඒ විෂය පිළිබඳවම ඔළුව තියන් ඉන්නවනම්. එතකොට ඔන්ලයින් එකේ ඔන්න ඔය ප්‍රශ්න එතකොට අතුරුදහන් වෙන්නේ ඉස්සෙල්ලාම ඔබ මුලින් හැවි ශික්ෂණය ඉදුරා අතුරුදහන් වෙනවමයි. ඔබේ අලුත් පරිච්ඡේදය අලුත් නිර්මාණ පරිච්ඡේදයට අපිට ප්‍රවේශ වෙන්න අවස්ථාව ලැබෙනවා. අද අමිත් වීරසිංහ සමග ශනිදා කරලිය වෙලාව. ශනිදා කරලිය. ඊජිප්තු සම්ප්‍රදායට අනුව මල තැනැත්තාගේ සිරුර කපා අතුණු බහන් ඉවත් කොට කල් තබා ගත හැකි ද්‍රව්‍ය පුරවා ජීවත්ව සිටියාට වඩා හොඳින් පෙනෙන පරිදි අන්දවා ඉංග්‍රීසි පෙට්ටියක දමා දින ගණනාවක් ප්‍රදර්ශනය පිණිස තබා පසුව මාවත දෙපස වන මුර්ගයෙන් පලවා හැරීම සඳහා ඉන්දියානු හේවිසි හෝ ලන්දේසි බෑන්ඩ් කණ්ඩායම් පෙරටුව ඉංග්‍රීසි ක්‍රමයේ අවමංගල්‍ය රථය පෙරටු කොටගෙන නමුත් මෘතදේහය එයටත් නොදමා කරපිටින්ම ගෙන පාවඩ ආදියද දමා සුසාන භූමිය වෙත පැමිණ චිතකයක් බැඳ එය මැදින් හින්දු දරසෑයක් කරවා ඉංග්‍රීසි පෙට්ටිය ඒ උඩින් තබා හින්දු ක්‍රමයට බෑනනුවන් හිස් බැඳ වටේ ගොස් ගිනි දමා ඉනුත් නොනැවතී වෙඩි දමා ආලෝකවත් කොට පිලිස්සී අවසන් වූ පසු පිරිත් පැන්වත් කොට අලු මුට්ටියක දමා ඉන්දියානු ක්‍රමයට ගඟෙහි පාකර හරිමින් පසුව ඉතිරි භෂ්මාවශේෂ සුසාන භූමියේම තැන්පත් කොට විශාල මුදලක් ගෙවා එහි ඉංග්‍රීසි කිරිගරුන්ඩ සොහොන් කොත් කොට සියලු සංස්කෘතීන්ට වඩා ඉහලින්ම හිඳිමු. අපගේ වෙනස එයයි. මම මේ උපුටගන්නෙම මේ ඔබේ එක්තරා විදිහක මේ සංලක්ෂයක්. මේකට සංලක්ෂයක් කියන වචනේ හරිද කියන්න මම දන්නේ නැහැ. මොකද මේ අමිත වීරසිංහ කියන රංගවේදියා ලේඛකයෙක් හැටියට රූපාන්තරණය වෙනවා. කංකොටාගේ ප්‍රේමය සහ තවත් කතා කියන කෘතියෙන් බොහොම මෑතකදී තමයි මේ නිකුත් වෙන්නේ. එහි පළමුවෙනි කෙටි කතාවට එක්තරා විදිහක මේක මොකක්ද කියන්නේ? ඒකට පූර්විකාවක් නේ. ඒ පූර්විකාව ඇතුලේ තමයි මම මේ කොටස උපුටගන්නේ. ඒ තැඹිලි ගහක් පිළිබඳව මේ තියෙන්නේ. මේ කෙටි කතාව මම දන්නේ මේක අපි වෙනම කතාව මොකද තැඹිලි ගස කපා ඉවත් කර දමන ලදී කියන මේ කෙටි කතාවට එක්තරා විදිහක පූර්විකාවක් තමයි මේ
ඔබ මේ සඳහන් කළා තියෙන්නේ. අපි මේ පූර්විකා සටහන පිළිබඳව සටහන් කරමු. මම මේ කොටස උපට ගත්තේ මේ දවස්වල මේ විශේෂයෙන්ම මෘතදේහ තැන්පත් කිරීම පිළිබඳ විවිධ අදහස් මත වාදයන් තියෙනවා. ඒ නිසාම තමයි මම මේ කොටස තෝරගත්තේ. බලන් ගියාම අපි බහු සංස්කෘතික රටක් කියන එකට හොඳම උදාහරණය තමයි මේ තියෙන්නේ. අපි එතනින් පටන්ගෙන මේ කතාවට මේ කතාපොතට එමු. ඔව් දැන් අද වෙනකොට දැන් මේ මරණයක් භූමදාන කිරීම පිළිබඳ ගැටලුවකුත් තියෙනවනේ. නමුත් මේ ආගම් අරෙමේ සියල්ල ප්‍රාථමික මානවයාට පස්සේ ඒක ප්‍රාථමික මානවයා දියුවෙන් ආවට පස්සේනේ ආගම මෙතෙන්ට හැදෙන්නේ. ඔව්. ඒතර ප්‍රාථමික මානවයාගේ තිබුණේ මොකද්ද මේ මරණය පිළිබඳ හැඟීම? කෙනෙක් තමන් එක්කලා කතා බහ කරමින් සිද්ධ මේ ගෝත්‍රික ජනතාව ඇතුළත ඕනම වෙලාවක සුන්දර යුවතියකට ඒ ගෝත්‍රිකාවකට නායක පොළගෙක් වගේ විසකුරු සතෙක් දෂ්ට කරන්න පුළුවන්. ඒකෙන් මිය දෙන්න පුළුවන්. තමන් එක්කලා ඊයේ රාත්‍රියේ කතා කර හිටපු තමන්ගේ පියා පහුවදා උදේ නැගිටින්න නැතුව ඉන්න පුළුවන්. ඒතර මේ ගෝත්‍රික ජනතාව දැනගෙන හිටියේ ඒ වගේ වුණාම මේ හුස්ම ගන්නෙ නැති කතා කරන්නේ නැති මේ අර සුන්දර යුවතිය හෝ මේ තමන්ගේ පියා හෝ ඒ නිසල වෙච්ච ශරීරය තවදුරටත් තියාගන්නේ නැතුව ඒගොල්ලෝ ඒක අරගෙන ගිහිල්ලා කැලේට දානවා. කැලේ ගහනවා කියලා ලංකාවේ මේ මුලින් ඉස්සර කිව්වේ ඒකට. දැන් ඒ කැලේ ගහන්නේ ඇයි? ඒ වනසතාට ඒ ගොදුරක් බවට පත් වේවා. මේ කියන හැඟීමනේ ඔක තියෙන්නේ. ඒතර සත්තු අර මිනිය කාලා දානවා. ඒතර සතා ඒකෙන් ඊයපෙනවා. මේක මේ චක්‍රයක්නේ. අනුශ දැන් මේ විදිහට දිගටම ආවට පස්සේ වර්තමාන වෙනකොට දැන් ආගම් බිහි වෙලා සංස්කෘතිය බිහි වෙලා මිනිස්සු වෙනස් වෙලා දියුණු වෙලා තාක්ෂණය ඇවිල්ලා විද්‍යාව දියුණු වෙලා භාෂාවන් දියුණු කරගෙන මේ ඔක්කොම ඇවිල්ලා මේකේ කෙලවරේදී අද අපි මේ මොකද්ද කරන්නේ? අර තිබිච්ච සරල ජීවිතය අපි විසින් ඕන කමින් විශාල විදියට සංකීර්ණ කරගෙන අපි කියමු දැන් මේ පොළොව යට අඩි 6ක් කැන මේ මිනිහක් තැන්පත් කරන කතාව එන්නේ කොහෙන්ද? වසංගත රෝග කාලයකදී කියනවා මහ බ්‍රිතාන්‍යයේදී මේක සිද්ධ වෙන්නේ. පොළොව යට අඩි 6ක් හරියටම හාරලා දාන්න මේ මෘතදේහයක්. එතකොට ඒ ලෙඩේ එන්නේ නැහැයි කියන නිර්ණායකයක් යොදනවා. ඒක ඒගොල්ලන්ගේ යටත් විජිත සියලුම කොලනි වලට මේක දැනුම් දෙනවා. දැන් අපි මොකද කරන්නේ? ඒක අදටත් අපි ඒ විදිහටම කරනවනේ. අඩි 6ක් කපා ගන්නවා. කපලා තියෙනවා. තින් ඉන්නේ ඉංග්‍රීසි පෙට්ටිය කර ඔබ කීප ටික කිව්වින්ද මම ඒක නැවත කියන්නේ. මේ වගේ විශාල විසූක දස්සන විශාල ප්‍රමාණයක් මේකට සිද්ධ වෙනවනේ. මරණය කියන්නේ හුදෙක් ජීවිතේ හැර යාමක්. ජීවිතේ හැර ගියාට පස්සේ ඒ ශරීර කිව්වට මොනවා කෙරුවත් වැඩක් නැහැ. ඒක හො ඉන්න කෙනාට වටින්නෙත් නෑ. දැන් ඉන්න අයට වටින්නෙත් නෑ. ඒ ශරීර කූඩේ මුල් අයිතිකාරයට ඒක වටින්නෙත් නෑ. කාටද ඒක වටින්නේ? නමුත් මේ එහෙම තියෙන ශරීරයක් ගැන එහෙම දකින්නේ නැතුව අපි මේකට මේ කරන දේවල් ටික ඇතුලේ අපි අද නඩුමකටත් යනවා. ඒ ඛේදවාචකේ තියෙන එක අපේ සංස්කෘතික ප්‍රශ්නයක්. ඕක තමයි මම කියන්නේ. මට හිතෙනවා ඔබ මේ ලේඛනයට ප්‍රවේශ වෙන්න ඇත්තෙම ඔබේ අදහස ඔබ කියන්න ඔබ රංගවේදියෙක් හැටියට ඔබට ඔබේ අදහස හෝ දෘෂ්ටිවාදය හෝ චරිතයකින් නිරූපණය කරන්න බැරිවිච්ච තැන ඔබ පෑන අතට ගන්නවා කෙටි කතා පොතක් හැටියට. මොකද කෙටි කතාව ගැන හරි ප්‍රබල මාධ්‍ය ප්‍රකාශන මාධ්‍ය ඇතුලේ සාහිත්‍ය ඇතුලේ. ඒ නිසා කෙටි කතා ලියන්න ඔබ ගන්නවා අර ඔබේ අර නළු භූමිකාව ඇතුලේ තිබිච්ච ඇරියස් එක කවර් කරගන්නවා. ඔව් නෑ හරි අපි එහෙම කියමු. ඔව් ඇත්ත මං කියවනේ මේ කතාව පටන් ගන්නකොටම ප්‍රකාශන අවශ්‍යතාවයක් නෙමෙයි මිනිස්සුන්ට තියෙන්නේ. දැන් මට මුල් කාලීනව රංගන ශිල්පියෙක් විදිහට එනකොට මට ප්‍රකාශන අවශ්‍යතාවයේ මේ සියලුම මගේ තාරුණ්‍යයේ තිබිච්ච හැඟීම් ඒ මගේ චරිතය ඇතුලේ පෙන්වන්න පුළුවන්කම තිබුණා. ඒකෙන් මම සතුටු වුණා. මේ අපි සතුටු වීමනේ තියෙන්නේ අනුෂ්කමේ හැම දෙයක් ඇතුළෙම. අපි සතුටු වෙන්න තමයි මේ හැම දෙයක්ම කරන්නේ. දැන් මේ කතා කරන මමත් සතුටින් කතා කරනවා. මේක අහගෙන ඉන්න ප්‍රේක්ෂකයා සතුටින් හිතනවා. එතකොට මේ අපි අතරේ ඇති වෙන මේ ගනුදෙනුව හුදෙක් සාමූහික ප්‍රයත්නයක් බවට පත් වෙනවා. මේ සාමූහික බව ඇතුලේ තමයි මේ සතුට පවතින්නේ. ඒකනේ මේ අවශ්‍යතාවය. ඉතින් දැන් ඊට පස්සේ දැන් මම රංගපාන්න වෙලා දශක 3ක් විතර ගියාට පස්සේ තමයි මේ කලාව පොඩක් වෙනස් වෙන්නේ.
වෙනස් වෙනකොට මම මුලින්ම පාසලන කාලේ ඉඳන් මම ඔය ලියලිය හිටියා. නමුත් ඒවා එහෙම එලි දැක්වෙන දැන් ගීත කීපයක් ලියනවා. ඒක නම් දාන්න නැතුව ඒක කියනවා, කතා ලියනවා. හරි ඒ වගේ කර කර හිටියා. මේ මුද්‍රණ ද්වාරයෙන් එළියට එන මේ පළවෙනි කෙටි කතා පොත මගේ ඒක අවුරුදු 30ක විතර කාලෙක ලියපු කතා. ඒක මම පාසලන කාලේ ඉඳන් ලියපු කතා තමයි මේක මේ එකතුවක් විදිහට මේ පළ කරේ. ඉතින් ඒ ප්‍රකාශන අවශ්‍යතාවය තමයි තියෙන්නේ. මෙච්චර කාලයක් ගත්තේ ඇයි ඔබ ලේඛකෙක් විදිහට එන්න? මම කියවනේ හිමින් කියන මේවා සිද්ධ වෙන්නේ. කිසිම හදිසියක් තියෙන විදිහක් නැහැනේ. මොකද මම කියවනේ අපි කවුරුත් අවුරුදු 100ක් ඉන්නේ නැහැ. ඉතින් අවුරුදු 100ක්වත් ඉන්නේ නැති අපි මේ මොකටද මේ මෙච්චර කලබලේ දුවන්නේ යන්නේ? අනිවාර්යෙන් මේ අන මොහොතකදී මේ වැඩ ඉවර වෙනවා. ඒ ඉවර වෙද්දී තමන් හිටපු කාලේ කරපු ටික විතරයි වැදගත් වෙන්නේ. ඒ වැදගත් ටික කරන්න තමයි මේ අවශ්‍යතාවය තියෙන්නේ. එතකොට අපිට එකපාරකින් මේ වැඩේ කරන්න බැරි නම් අපි ඊළඟ පාර කරනවා. ඒ පාවට ගිහිල්ලා මේක කරන්න බැරි නම් අපි වෙන පාරක ගිහිල්ලා කරනවා. අවශ්‍යතාවය තියෙන්නේ මේ වඩා හොඳ, වඩා ආස, වඩා සතුටු දේ කරන එක විතරයි. වෙන මොකුත් නැහැ මේකේ. හොඳයි. අපිට මේ අපි ගීතයක් අහමු ඔබේම කැමැත්තත් එක්ක මේ මොකද පොඩ්ඩිය මතක් වුණේ. ඒක මේ දැන් මේ අලුත් මේ නව පරපුරේ මම කැමති ගීත තියෙනවා. ඒතර ඒ ගීතයක් ඇහුවා අහන එක වටිනවා. හොඳ අපි ඉස්සෙල්ලා අහපු ගීත කීපෙකුත් එක්ක මේ ඒ අලුත් ප්‍රවේශය ටිම්රාන් කීර්තිගේ මේ පොඩ්ඩියේ වෙන මානයක් සමාජය ගැන අද දකින්න හැටි. මේවත් තියෙනවා. එනිසා මම හිතන්නේ මේ අපිට මේ ටිම්රාන් කියන්නේ බොහොම මේ ප්‍රකට කවියෙක්. ඔහුගේ කවියක්ම තමයි මේ සාදර බණ්ඩාර මේ විදිහට ගීතයක් බවට පෙරලන්නේ. මේක ඇතුලේ තියෙන අර ඔබ අර කියපු අර ඒ දවස්වල නාට්‍යවල ඔබ කිව්වේ අර යශෝරාවේ සුදුහාමිනියගේ ඇත්ත කතාව. ඒ සුදුහාමිනියලා අපිට හිටියේ. හැබැයි දැන් ඉන්න අම්මලා මේ අපිට ටෙලි නාට්‍යයට ගේන අම්මලා ඇත්ත මේ ලෝකේ අපිට මුණ ගැහෙන අම්මලාද කියලා. ඒ නිසා මේ ගීතය ඇතුළේ මට මේ ඔබ කියපු කතාවත් එක්ක මේ ගීතය බද්ධ කරන්න පුළුවන් කියලා හිතුණා. මොකද මේක ඇතුලේ තියෙන්නේත් අද සමාජයේ කාන්තාවට මුණ දෙන්න විවිධ තලවල ඉන්න විවිධ කාන්තාවන්ට මුණ දෙන්න සිද්ධ වෙන අකරදැබ්බයන්. එනිසා අපි ගීතය අහලා තවදුරටත් අමිත විරසිංහගේ අලුත්ම කෙටි කතාවත් නැත්නම් ප්‍රථම කෙටි කතාපොත කංකොටාගේ ප්‍රේමය සහ තවත් කතා ගැන තවත් කතා කරමු. පොඩ්ඩියේ අම්මා මයිතාම වැරදුනේ අපි නිසයි ඇවැරදිද කොම බක්මහේ ගෝල් බිංජු පුපුරන දාක නංගියේ අම්මාගෙන් උඹ ඉල්ලන වදගේම තනේ කඩා විසේකර පත්තිනි වෙනම් අනේ හාමතේ අපි මැරිලා එනම් වනේ පාරන්නේ වනපද විසවීනම් නාගේ දැන් යාමන් මණිපුර කීනිතියපන් සත්තා කියා ඉඳ හිටකදී ඇහුනාට කතා හදන උන් සේරම පොසන්ද යකා වැහෙන්නට පෙර උඹේ අයියාට කතන්දර එපා බැඳපන් අම්මාට
කඳුලක් නැටුවා අපේ අම්මා බන කතාවක් බුදුගෙයිලිවා රත්තුණු යකඩ ලෝකුරු ගෑනුත් තැලුවා මත්තුණු බඹරු ඉටිමල් පොකුවෙත් වැහුවා ඇත්තට ලෝකේ ගැන දන්නේද මොනවා පත්තිනි සලුවලත් ඇත්තුත් තිරිත් තිබුණා සද්දා කියා ඉඳ හිටකදී ඇහුණාට කතා හදන උන් සේරම කොසන්ද යකා වැහෙන්නට පෙරනුමේ අයියාට කතන්දර එපා වැදපන් අම්මාට ශනිදා කරලිය ශනිදා කරලේ අමිත වීරසිංහ සමග අපි මේ කතා කරමින් ඉන්නේ පළවෙනි පැයම ඔහුගේ රංග භූමිකාව පිළිබඳව කතා කරන්න යොදාගත්ත. හැබැයි තවත් කතා කළ යුතු දේවල් තියෙනවා. එනමුත් අපි මේ ඔහුගේ මේ ලේඛන ජීවිතය ගැන මේ කතා කරමින් ඉන්නේ. මට ඊයේ පොත අතට ලැබුණු නිසා කොටස් 4ක පමණ මේ කතා 4ක් පමණ මටත් කියවා ගන්නට ලැබුණේ. ඒ නිසා මට මේ සමස්තය ගැන යමක් කියන්න අමාරුයි. හැබැයි මේ රංගදරයෙකුගේ සාහිත්‍ය ආමන්ත්‍රණය කියලා මේ ප්‍රේමතිලක පේරුකන්ද මහත්තයා මේ ලියලා තියෙනවා ඔබ පිළිබඳව මෙන්න මෙහෙම. කෙටි කතාවකට අත්‍යවශ්‍යම අංගය වූ ඒකීය ධාරණාව අරබයා සූක්ෂම අවධානය යොදවමින් රචිත මේ රම්‍ය කෙටි කතා එහි සාහිත්‍යාංගයේ නැවුම් සිහිල් පවණක් මෙන් සාහිත්‍යමය දාහය නිවමින් දසත හමා යනු නොඅනුමානය. මේ විදිහට මේ මන්තන මේකට එක සාක්කියක් තියෙනවා මේ ලියපු මේ කියන කාරණාවට. මෙහි පළවෙනි කොටස එන්නේ මේ තැඹිලි ගස කපා දමන ලදී. හරි. ඔබ හැබැයි මේ පටුනේ තියෙන තැඹිලි ගස කපා දමන ලදී කියලා කිව්වට මේ කියවගෙන යද්දී ඒ එතන සඳහන් වෙලා තියෙන තැඹිලි ගස කපා ඉවත් කරන ලදී කියලා අර කාකපාද දාලා ෆුට් නෝට් එකක් දාලා. හරි. ඊට පස්සේ මේ ධර්මරාජ්‍ය ජාතකය තැඹිලිගස මේ කෙටි කතාව කියවලා ධර්මරාජ්‍ය ජාතකයට එනකොට ඔබේ භාෂාවේ තියෙන ඔබට භාෂාව සම්බන්ධයෙන් තියෙන මේ අවබෝධය පිළිබඳ දැනීම පිළිබඳව එක සාක්කියක් එනවා. මේක මේ ගොඩක් තැන්වලදී අපි දකින දෙයක් සහ මේ දකින්නට නොලැබෙන දෙයක්. භාෂාව පිළිබඳව නූතන මතන පරිණත කෙටි කතාකරුවන් පිළිබඳව සෑහීමකට පත් වෙනවා. නමුත් සමහර අංකුර කෙටි කතාකරුවන් මේ පිළිබඳව කොයිතරම් දුරට අවබෝධයකින් දින්නේ කියන්නේ කතාංගයේ අනුව භාෂාව වෙනස් කරන සහ භාෂාව හසුරීම පිළිබඳව. ඔබ නළුවෙක් හැටියටනේ බොහෝ දෙනෙක් හඳුනාගන්නේ ප්‍රකට වෙන්නේ. හැබැයි මේ වගේ සූක්ෂම සමාජිකය වීමක් විශේෂයෙන්ම දැන් මේ අසල්වැසියාගේ හෘද සාක්ෂිය කියන එක. ඒක 88 89 පාදක කරගනිමින් ඔබ මේ ලියලා තියෙන්නේ. එහි තිබෙන එක්තරා යථාර්ථවාදී පැතිකඩක් ඔබ ගේන්න උත්සාහ කරනවා. එතකොට මේ අර්ජුන් කියන කෙටි කතාව අපි අතරේ මේ ජාතිය පිළිබඳව තියෙන ගැටලුව ඔබ කතා කරනවා. සහ භාෂාව පිළිබඳව ඔබේ තියෙන හසල දැනීම. මේවා නිකන් මේ එන්න දේවල් නෙමෙයි. මේ පිළිබඳව එක්තරා විදිහක හැදෑරීමක් අවබෝධයක් සහ බහුශ්‍රෘත භාවයක් නැත්නම් මැසූ පිරු තැන් ඇති උදවියත් එක්ක කරන ගණදෙනුවක ප්‍රතිඵලයක් හැටියට කියලා මට හිතෙන්නේ. මොකක්ද ඔබේ අර්ථකථනය? මට භාෂාව පාවිච්චි වෙන්නේ මට කියන්න ඕන දේ කියන්න ඕන නිසා. දැන් භාෂාව නිසා මේක බිහි වෙනවා නෙමෙයි. මේක බිහි වෙන්න ඕන කරන භාෂාව මම මෙවලමක් විදිහට පාවිච්චි කරනවා. දැන් මට හිතෙනවා නම් මේක මේ වඩා කියන්න පුළුවන් ඉංග්‍රීසියෙන් කියලා. එහෙනම් අපි ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරන්න ඕනේ. දැන් මගේ අන්තිම කතාව තියෙන feeling awesome with නිර්තිතික මෝසම් කියන එක. ඒක මේ අර සිංග්ලිෂ් සමාජයකට කියන්න ඕන කතාව කියන්න මම මේ සිංග්ලිෂ් භාෂාව උපයෝගී කරගන්නවා. ඒ සිංහලත් නොවන ඉංග්‍රීසිත් නොවන ඒක මැද්දේ තියෙන කතන භාෂාව.
එතකොට ඒ මගේ අවශ්‍යතාවයටයි භාෂාව උපයෝගී වෙන්නේ. ඒතකොට ඒකෙදි මට කියන්න ඕන කමක් නැහැ මම මේ භාෂා පිළිබඳ තියෙන විශාරද දැනුමක් භාවිත කරනවාය. ඒ ඔහු ලැබපු ඇකඩමික් අධ්‍යාපනයේ ප්‍රතිඵලය ඔහුට ඒ පිළිබඳ උපාධියක් තියෙන නිසා ඒ නෙවෙයි මේ. මට කියන්න ඕන දේ කියන්න මම පාවිච්චි කරන්න පුළුවන් සුමටම බස් වහර මම පාවිච්චි කරනවා මේ මට අවශ්‍ය කරන්නේ මේ ප්‍රකාශන අවශ්‍යතාවය. ඒක තමයි ඒ ප්‍රකාශන අවශ්‍යතාවයට උචිත භාෂා ශෛලිය මොකක්ද කියන එක තෝරා ගන්න එක පිළිබඳව තෝරා ගන්නට අන්න ඒක තමයි නිර්මාණකරුවෙක්ගේ හැකියාව වෙන්න ඕනේ ඒක. ඒක ඔය සාහිත්‍ය කරුවාද කියන එක නෙවෙයිනේ උතන ඉන්නේ. එතන ඉන්නේ මේ ප්‍රකාශන අවශ්‍යතාවයට භාවිතා කරන මෙවලම මොකක්ද කියන මම දැන් මීට පෙර රචනා කරපු දැන් සංග්‍රාමයේ ආත්‍රිකයා කියන චරිත කතාව මේ වෛද්‍ය ආනන්ද ගුණසේකරයන්ගේ චරිතාප්‍රදානය ඒක කිව්වහම ඒකේ තියෙන අපි පොඩි මේ සාමාන්‍ය පාසල් දරුවෙක් අධ්‍යාපනයෙන් ඉහළටම ගිහිල්ලා වෛද්‍යවරයෙක් වෙලා එහි පරිපාලන අංශයට ඇවිල්ලා කොපමණ ඉහළට ගියත් ඔහුට කොහොමද දේශපාලන යාන්ත්‍රණයත් එක්ක වැඩ කරනකොට ඔහුගේ ඉරණම මොන වගේ එකක් වෙනවද මේක සිංහලෙන් ලියුවට පස්සේ මට වැටහිච්ච දේ තමයි මේක ඉංග්‍රීසියෙන් කියවන්න දුන්නොත් මේ වැඩි මට කරන අවශ්‍ය කුලකයකට ඒක යනවා කියන එක. ඒක නිසා තමයි ඒක සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් යන භාෂා දෙකෙන්ම මේ පළ කරන්න යෙදුනේ. ඒක අතිශය සාර්ථක වුණා බොහෝ පසු කාලීනව මේ අපි පාවිච්චි කරපු භාෂාවත් එක්ක. මොකද සිංහල ජන සමාජය දැනුවත් වුණාට ඒක ජාත්‍යන්තරයේදී ඒක යන්නේ නැහැ. නමුත් ඒක අපි ජාත්‍යන්තර භාෂාවකට පරිවර්තනය කරලා තිබ්බහම ඒක ජාත්‍යන්තරයේදී ගමනක් යනවා. ඒ කියන්නේ මේක ඉම්ප්ලිමන්ට් වෙන්නේ කොහොමද? සිස්ටම් එකක් ඉම්ප්ලිමන්ට් වෙන්නේ කොතනද කියන එක මේ වඩා වැදගත් වෙන්නේ ජාත්‍යන්තරයේදී. අතන මේ පොත. සහ මේ වගේ ලිවීමක් හුරුවක් එන්න ඔබ හොඳ කියවන්නෙක් වෙන්න ඕන. අනිවාර්යෙන්ම. ඔබ හොඳ කියවන දේවල් පිළිබඳව ඔබේ මිතුරු ඇසුරෙන් හෝ එම නැත්නම් ඔබේ ගුරුහරුකම් ලබා දෙන පිරිසක් ඇසුරේ හෝ යම් සංවාදයක නියැලිය යුතුයි. මම කියන්නේ මේ හතර ඔබ ලියපු කොටස් හතරක් කතාංග හතරක් කියවලා මම මේ කියන්නේ. ඒ ඇසුර කොහොමද ඔබට ලැබෙන්නේ? ඒ කියන්නේ ඔබේ යහළුවන්ගෙන්ද පාසල් යන කාලෙන්ද ගෙදරින්ද බිරිඳගෙන්ද දරුවන්ගෙන්ද මිත්‍රයන්ගෙන්ද නැත්නම් කලාව ඇසුරේ ඔබ දැන් අවුරුදු 40ක් විතර වැඩ කරන ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඒ වගේද ඔබට එන්නේ? අනිවාර්යෙන් මං හිතන්නේ දැන් අපි මේ සමාජයක ජීවත් වෙනකොට ඇහැ අරගෙන කන් අරගෙන හිටියොත් සහ තමන් සූදානම් නම් කියන්නේ ශිෂ්‍යයා සූදානම් වූ විට ගුරුවරයා පෙනී සිටී. එතකොට ඔන්න මේ නියමය අනුව ගත්තාම අපිට හැමතිස්සෙම මේ සමාජයේ මිනිස්සු හැසිරෙන හැටි. දැන් අපි ගොඩාක් විශාලයි කියලා හිතපු මිනිස්සු විශාල නැති වෙනවා ළඟට ගිහින් බලපුවාම. එතන මේ දේ හරි පූජනීයයි කියලා හිතන කට්ටිය පූජනීය නැහැයි කියලා හිතනවා ළඟට ගිහිල්ලා බලපුවාම. එතකොට මහා සාහිත්‍යවේදීන් මොන තරම් හිතෙන් හොඳ නැද්ද කියලා හිතෙනවා ආශ්‍රය කරපුවාම. එතන මේක ඒ ජීවිතයත් එක්ක ලබන පළපුරුද්ද. කියන්නේ පළපුරුද්දක් හැදෙන්නේ දැකපුරුද්දෙන් කලපුරුද්දෙන් තමයි පළපුරුද්දක් හැදෙන්නේ. එතකොට ඒ අර ඇසූපිරූතෙන් ඇති බව හැදෙන්නේ එහෙමනේ. ඒ නිර්ණායකේ මේවටත් අදාළයි. එතකොට සමාජයේ අපිට මුණ ගැසෙන අපේ ගුරුවරු වේවා, අසල්වැසියෝ වේවා, දෙමව්පියෝ කාරකාදීන් වේවා මේ හැම කෙනෙක්ගෙම අපිට මේ එකතු වෙන දැනුම අවබෝධය බවට පත් කර ගැනීමේ ප්‍රතිඵල තමයි මම හිතන්නේ මේ වගේ චරිත හැදෙන්නේ. ඔව් ඇහැ කන පියාගෙන ඉන්න සමාජයක ඔබ ඇහැ කන අරගෙන දෙන්නේ. අනිවාර්යයෙන්ම මොකද ඔබ ඒක වචනේ පාවිච්චි කරපු නිසා මම ඇහුවේ. මොකද මේ ලිවිල්ල පිළිබඳව මම මේ අහන්නේ. ඔව් අද සමාජයේ ඇවිල්ලා දැන් මේ හරිම වේගයෙන් යන සමාජයක් නේ. වේගයෙන් යන සමාජයට විවේක බුද්ධිය අඩුයි. විවේක බුද්ධිය තමයි මේ ලෝකෙ තියෙන වැදගත්ම දේ මිනිස්සුන්ට අනුශක කරන්න මහා ලොකු දේවල් නැහැ. මිනිස්සුන්ට කරන්න පුළුවන් මිනිස්සුන්ට වැඩ කරන එක විතරයි. ඒක විතරයි ඉතුරු වෙන්නේ මේ ලෝකේ. නැත්නම් මිනිස්සුන්ට මේ මහා ලොකු දේවල් අත්පත් කරගෙන දුවන්න පුළුවන් ගමනක් නෙවෙයි මේක. දැන් එහෙමනම් අපි අපේ දෙමව්පියන්ට වඩා දේවල් උපයා සපයාගෙන තියෙන්න ඕනේ මේ සමාජයේ. නමුත් එහෙමද? ඉස්සර දැන් අක්කර වලින් මැනපු නිවාසය පැවති භූමිය අද පර්චස් 6කට කොටු වෙලා නැද්ද? ඉතින් අපේ ජීවිතේ විශාල වෙලා දෙයට සාපේක්ෂව අද ලෝකයේ කරා මිනිස්සු වේගයෙන් යනවා. ලෝකෙත් එක්ක පුදුම ගනුදෙනුවක් තියෙනවා. නමුත් තමන්ගේ ළඟ ඉන්න කෙනා ගැන අවබෝධයක් තියෙනවද?
නෑ. එතකොට මේ සමාජය කියන වෙනස කියන්නේ ඔන්න ඕකයි. මේ වෙනස කොයි ආකාරයට තමන් කරගන්න කියන එක ඒක සමාජයේ සතු දෙයක්. ඒතර ඒ තම නැනපමණින් දත යුතු කියලා කියන්නේ ඒක නිසා. ඒ තම තමන්ට අවශ්‍ය විදිහට සමාජය දැන් අපි කියමු මේ දැන් අපි කියමු ඉන්ටර්නෙට් එක කියලා. ඉන්ටර්නෙට් එකෙන් අපිට දැනගන්න ඕන වෙලා තියෙන්නේ ආගම් ගැන කියන්නකෝ. ආගම සම්බන්ධයෙන් විශාල වපසරියක් මේ ඉන්ටර්නෙට් එක ඇතුලේ තියෙනවා. ඒක ඕන නැති කෙනාට ඒක ඕනෙම නැහැ. රොක් ඕන හાર્ඩ් රොක් ඕනේ නම් ඒක මේ සොයාගත්තොත් ඒක ඇතුලේ විශාල වපසරියක් තියෙනවා. ඉතින් Tamanට දැනුම අවබෝධය බවට පත් කරගන්න අවශ්‍ය නියදීන් අද සමාජය තුළ සුලභව තියෙනවා. ඉස්සර මිනිස්සුන්ට මේක තිබුණේ නැහැ කියන එකයි මගේ හැඟීම. ඉස්සර මිනිස්සු මහා ගස් බවට පත් වෙන්නේ විසල් ඇසුරක් එක්ක හදාගෙන. අද ඉච්චර අපහසු නෑ මේ දැනුම ලබා ගන්න. හරිම සුලභයි දැනුම. හැබැයි මේ තුල හැදෙන සංස්කෘතික මිනිසාගේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇයි එහෙම දැනුම තිබිලා දැනුම හරි සුලභයි නම් ඇයි එහෙම සංස්කෘතික මිනිසෙක් හැදෙන්නේ නැත්තේ? මොකද්ද ප්‍රශ්නේ? අවබෝධය නැත්තම් කොහොම දැනුම අපිට තේරෙන්නේ නැද්ද මේ සමාජය තුල අපමණ මහාචාර්යවරු ආචාර්යවරු ඉන්නවා. අවබෝධය ඇතින්නේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි කියමු බේතක් හොයා ගන්නවා කියන්නේ මූලික වශයෙන් දැන් මේ රෝගකාරකයන්ට බේතක් හොයා ගන්නවා. මුලින්ම බේත හොයාගත්ත කෙනා මහාචාර්ය කෙනෙක්ද? මුලින්ම බේතක් හොයාගත්ත කෙනා මාරි කියුරි මහාචාර්යවරියක්ද? හැබැයි දැන් ඊට පස්සේ දැන් බේතක් හොයාගත්තොත් අපි හැමතිස්සෙම හොයනවා කවුද එයාගේ පරිසරය මොකද්ද? ඔහුගේ ගුරුවරු කවුද? ඔහුගේ මේ ඇකඩමික පසුබිම මොකක්ද? ඔහුගේ ගුරුවරයාගේ නම මොකක්ද? මේ ඔක්කොම හොයනවා. දැන් බුද්ධදාස රජු අර 9ට බේත් කරා කිව්වනේ. බුද්ධදාසට මේ උපාධියක් තියනවාද කියලා ඇහුවේ නෑනේ කවුරුවක්වත් බේත් කරන්න. මෙන්න මේ වගේ මේ සමාජ ප්‍රශ්නේ දැනුම අවබෝධය බවට පත්වීමේදී අන්නර ශික්ෂණය බලපානවා. ඕනම දැනුමක තියෙනවනේ සුභාවිතය සහ දුෂ්භාවිතය කියලා දෙකක්. මේක හොඳ අතට පාවිච්චි කරන්න පුළුවන්. මේක නරක අතට පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් විෂය ප්‍රාමාණික දැනුම ඇත්තෝ සියලු දෙනාම බොහෝ දෙනෙක් ඒ දැනුම උඩ නැගගෙන ඒ තුල කීර්තිය පටවාගෙන කරනවා මිසක් ਉਹ මහ පොළොවට බැහැලා මේ පරිශනකාරයේ නියැලෙන්නේ නැහැ. එහෙම අර්බුදයක් මේ සමාජය ඇතුලේ තියෙනවා. මට පේන්නේ එහෙම එකක්. ඒතර මේක හැමතිස්සෙම අවබෝධය පිළිබඳ ගැටලුවක්. අනේකා ඉවසීම. අනේකා ගැන හැඟීමක් ඇති කර ගැනීම. එහෙම නැත්නම් මේක ලොකුවට කිව්වොත් මානව ප්‍රේමය පිළිබඳ ගැටලුවක් මේ තියෙන්නේ. එහෙම දෙයක් ඇති කිරීමේ පොඩි සියුම් උත්සාහයකට ඔබ මේ කෘතිය ඔස්සේ මම හිතන්නේ කලා ශිල්පියෙක්ගේ වැඩේ වෙන්නම ඕනේ ඒකමයි. ඒ කියන්නේ ප්‍රේමය නැති තැනට ප්‍රේමය ඇති කිරීම. දැන් ප්‍රේමය වුණත් හරි සුලභයිනේ දැන්. හරිම සුලභ ලාභම දෙන්නේ ප්‍රේමය කියලා කියන්නේ. නමුත් ප්‍රේමය පිළිබඳ තියෙන අවබෝධය තියෙන කෙනා කොහොමද මේක දකින්නේ? ඒක වෙනස්. ඒක වෙනස් කියවීමක්. ඉතින් මා වටේ හැමතිස්සෙම මම උත්සාහ දරනවා එහෙම කියවීම තියෙන, එහෙම හැදෑරීම් තියෙන, එහෙම ශික්ෂණයක් තියෙන ප්‍රේමණීය මිනිසුන් විශාල ප්‍රමාණයක් එකතු කරගන්න. ඒක තුල අර සිංහලෙන් කියන්නේ කම්ෆර්ටබල්. එහෙම එකක් වෙනවා. ඒක තමයි වැදගත්. හරි. අපි මෙතන අවසාන භාගයට වැඩසටහනේ පැමිණිය යුතුයි. ඊට කලින් මේ මෙන්න මේ ගීතය ගැන ඔබේ ලොකු කැමැත්තක් තිබ්බා. පාවි මේ එන්නේ. ඔව්. ඔබ මෙතන මේකට මේ ගීතයට පසුබිම් වන නැත්නම් මේ ගීතයට අදාළ කාරණාවන් ටික අපි දැනුම තියෙන අපි රැකගත යුතුයි පවත්වාගෙන ආ යුතුයි කියලා. මතන ඒක නිසා මතන ඒ ඔබේ තියෙන දෘෂ්ටිවාදයට නැත්නම් ඔබේ තියෙන අදහසට ගැළපෙනම ගීයක් තමයි මේ ඔබ තේරුවේ. අපි ගීතය අහලා ඉන්න අනතුරු අවසාන භාගයට එමු. අතීතේ අසිපත් සිපගෙන අතීතයේ සිට එන සුළඟයි අතීතයේ සිට එන සුළඟයි පාවී මෑත බලාගෙන මෙන්නේ ඔබ වැඩ කරන මේ රන්දෙර
දහදිය සුවඳට මුසුවෙන්නයි පාවි පාවි වෙන්නේ අතීතයේ සිට එන සුළඟයි ඈත අතීතේ අසිපත් සිපගෙන අතීතයේ සිට එන සුළඟයි අතීතයේ සිට එන සුළඟයි ගොවිබිම් මැත්තෙන් කෙත්වතු මැත්තෙන් පාවි පාවි යන්නේ ඔබගේ ශ්‍රමයෙන් රටක් හැදූ බව අනාගතය වෙත පවසන්නයි පාවි පාවි වෙන්නේ අතීතයේ සිට එන සුළඟයි ඈත අතීතේ අසිපත් සිපගෙන අතීතයේ සිට එන සුළඟයි අතීතයේ සිට එන සුළඟයි අතීතයේ සිට එන සුළඟයි අතීතයේ සිට එන සුළඟයි අතීතයේ සිට එන ශනිදා කරලිය 10ට විනාඩි 5යි කතා කරන්න නම් කොච්චර දේවල් තියෙනවදනේ අපිට අන්තිම මිනිත්තු කිහිපේ ඉන්නේ අමිත වීරසිංහට ආපහු හැරිලා බලද්දි තමන්ගේ 40 වසරක රංගන ජීවිතය ගැන මොකද හිතෙන්නේ මම තෘප්තිමත් හරිම සරලව මම තෘප්තිමත් මට ආස කරන චරිත ඔක්කොම ටික කරන්න හම්බ වුණා ඒ මාව හොඳින් බලගැන්නුවා ඒ අය අතරේ මම ඉතා හොඳින් මගේ වැඩ කටයුතු ටික කළා කියලා. يعني මගේ මෙහෙවරයන් ටික ඉටු කළා කියලා මට සතුටක් තියෙනවා. තාම එය නොනිමි. ඔය ආසම කරන චරිත මොනවද? මං හිතන්නේ මං කරපු චරිත ඔක්කොටම මං ආසයි එක වගේ. එකක් දෙකක් තියෙනවා එපමණ ආස නැති. නමුත් මේ මං හැම එකටම හරිම කැමැත්තෙන් කරේ සහ එය මගේ ජීවිතේ විවිධ පැතිකඩවල ප්‍රතිනිර්මාණය කරන්න හම්බෙච්ච අවස්ථා කියලා තමයි මම මගේ කාලෙත් එක්කම කල්පනා කරන්නේ. එහෙම නොවිච්ච අවස්ථාවන් තමයි මේ කංකොටාගේ ප්‍රේමය සහ තවත් කතාවක් වෙන්නේ. ඔව්. ඒ කියන්නේ දැන් පස්සේ කාලයකට වෙනකොට මේ සමාජයේ විනිවිද දැකීමේ හැකියාව ටෙලිනාට්‍ය කලාව ඇතුළේ නැති වෙද්දි මම ඒක අකුරු කරන්න ගන්නවා. ඒ කියන්නේ මගේ ප්‍රකාශන අවශ්‍යතාවය මම කොහොමත් කරනවා. ඒකට ප්‍රේක්ෂකයා ඉන්නවද ඒකට පාඨකයා ඉන්නවද ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි රසික රසිකාවේ පිළිබඳ ගැටලුව මගේ ගැටලුවක් නෙමෙයි මොකද මට SMS පිළිබඳ අර්බුදයක් මට කවදත් නැහැ ඉතින් එතකොට මම මගේ ජීවිතය පිළිබඳ වග කියන්නේ මම එය හරියාකාරව රැගෙන යාමේ වගකීම තියෙන්නේ මටමයි එහෙනම් මම ඒ වැඩ කොටසේ නියුක්ත වෙනවා මම හරි තෘප්තිමත් ඔබ කියපු දෙයක් ඇසුරෙන්ම මම ඔබෙන් ටිකක් අසාධාරණ විදිහේ ප්‍රශ්නයක් අහනවා ඔබ ටෙලිනාට්‍ය කලාව පටන්ගත්ත කාලේ තිබිච්ච නිර්මාණවල බරසෝ හෝ සමාජ පැතිකඩ නිරූපණය කිරීමේ අවස්ථාව තිබුණා නම් ඔබ මේ දැනුත් යම් නිර්මාණ කිහිපයක අපි දකිනවා කාලයකට පස්සේ තිබුණා නම් එදා තිබුණු තත්ත්වය හෝ ඊට වැඩියෙන් ඒ අවස්ථාව ඔබට ලැබුණා නම් ලේඛකයා එන එකක් නැද්ද එළියට? හැබැයි ඒක නම් ඒක මම කල්පනා කරලා නැති එකක්. හැබැයි මම මේ ලේඛකයා ඉඳි. ඒ කියන්නේ මට අවුරුදු 7 වගේ කාලේ ඉඳන් ලියපු දිනපොත් තියෙනවා මගේ. මම හැමදාම දිනපොත් ලියපු ළමයෙක්. එතකොට මම පාසල් මට්ටමේදී හොඳම වේදිකා නිෂ්පාදනය කරපු කෙනා. මම කෙටි කතා තරඟ වලින් දිනලා තියෙනවා. එතකොට මම මගේ ලේඛන කටයුතු ටික කරගෙන ආවේ නැහැ කියන්න බෑ. මම පුවත්පත් වලට ලිපි සපයලා තියෙනවා. නමුත් ඒ මගේ නමින් නෙමෙයි. ඒ කියන්නේ මම සමාජය තුළ ගොඩනගාපු මගේ ජනප්‍රිය නමින් නෙමෙයි මම ඒ කටයුතු වල යෙදিলা තියෙනවා. නමුත් මම මේ සමාජ මෙහෙවරේ විවිධ විදිහට ඉඳලා තියෙනවා. සහ මම ඒ කටයුතු කරගෙන ආවා. ඒතකොට මම ලේඛකයා විදිහට මගේ නමින් නුනත් වෙන නමකින් එළියට එන්නත් තිබුණා. නමුත් මේකෙදී මේ අපට අර අතිරික්ත කාලයක් එහෙම නැත්නම් රික්තක කාලයක් තියෙනවනේ. ඒ රික්තකයේ ඇතුළට තමයි මේ ලේඛකයාගේ එළිබැසීම සිදුවන්නේ. ඒකට මට මුලින්ම මේ යෝජනාව කළේ අජිත් ගලප්පත්ති එක්කම මේ ආනන්ද ගුණසේකරයන්ගේ චරිතාපදානය ලියලා එළියට ගන්නයි කියලා. ඒකට පස්සේ ඒකෙන් ලැබිච්ච දිරිගැන්වීමෙන් තමයි මම මේ ඊතුරු ගමන
ඒවා සියල්ල මුද්‍රණ ద్వාරයෙන් පළ කරන්න පටන් ගත්තේ. ඒ අතරේ දැන් මේ ලැබෙන දිරි ගැන්වීම එක්කලා තමයි මේ අංශෙලුත් පෙරමග දකින්නේ. ඉදිරියේදී දැන් ඔබ නළුවෙක් හැටියට අපි දකිනවා, ලේඛකයෙක් හැටියට දකිනවා, යම් වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් හැටියට දකිනවා. ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වෙයිද ඉස්සරහට? තාම මට ඒක හිතෙන්නේ නෑ. හේතුව? හේතුවක් කියන්න බෑ. මට හිතෙන්නේ දැන් මම තරුණ ඒ කියන්නේ මගේ යෞවන කාලේ නම් මගේ තිබිච්ච එක තමයි දැන් ඇක්ෂන් කට් කියාපු කෙනෙක් නැවත වෙන වැඩකදී රංගන ශිල්පියෙක් විදිහට පාවිච්චි කරන්නේ නැති ක්‍රමයක් තියෙනවා දෝ කියන සැකයක් මගේ හිතේ තිබුණා. මට ඕන කරලා තිබුණේ නිහඬව හිමින් මගේ ගමන හදාගන්න විතරයි. ඒ තුල මම සතුටු වෙනවා නම් මම ඒ සතුට තියාගෙන ඉන්නවා. සමහරක් විට ඉදිරි කාලේ යම් දවසක මේ හොඳම නිර්මාණ කරේ නැහැයි කියලා හිතුනොත් මම නිර්මාණයක් කරන්න ඕනේ කියලා හිතුනොත් මම සමහරකට පිටපත් රචනයක දායක වෙන්න පුළුවන්. බැරි වුණොත් අන්තිම කාලයක් තිබුණොත් මට ජීවිතේ තව ඉතුරු වෙලා තිබුණොත් යම් කිසි අවස්ථාවන් මම අධ්‍යක්ෂණයට එන්න පුළුවන්. එන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඔව්. ජීවිතේ සාපේක්ෂයිනේ. එවනම් සාපේක්ෂ ජීවිතයේදී අපිට තවත් වඩාත් හොඳ නිර්මාණයකදී ඔබ මුණ ගැහෙන්න ලැබේවි ඉදිරියේදී. ඒක ඔබ නළුවෙක් හැටියට පෙනී හිටන තැනක් වෙන්න පුළුවන්, ලේඛකයෙක් හැටියට පෙනී හිටන තැනක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔබ අධ්‍යක්ෂකයෙක්වර තැනක් වෙන්න පුළුවන්. එවැනි තැනකදී ආපහු මුණ ගැහිීමේ බලාපොරොත්තුවෙන් අද අමිත් වීරසිංහ කියන මේ නිර්මාණවේදයාට අපි සමුදෙන්නේ. බොහොම ස්තුතියි අද පැමිණියාට. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නාට මේ හැම දිනාටම. එවනම් අපේ අදට ශනිදා කරලේ නික්ම යනවා. එළැබෙන සතියේ පටන් අපේ 95 වසරක ගුවන්විදුලි ඉතිහාසයේ සුවිශේෂී චරිත ඔබට මුණ ගැස්වීමේ බලාපොරොත්තුවක් තිබෙනවා. ඔවුන්ගේ අදහස් නිර්මාණ සහ එකල ගුවන්විදුලියේ බොහෝ දේවල් ඔබට දැනගන්න ලැබෙවි. නැවත මුණ ගැහෙමු. එළැඹෙන සෙනසුරාදා උදේ 8ට. සබඳ අපි කඳු නොවෙමු මුනුම් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම කනකට රැකෙමු. සබඳ අපි කඳු නොවෙමු මුනුම් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙමු. සබඳ අපි කඳු නොවෙමු මුනුම් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙමු. නපුරු හිලනොවෙමු ලමුන් නිදිසුව බින්දින සොඳුරු අඳුහැරයෙන් ගණන්නුන්ගෙන් මුදල්. සබඳ අපි කඳු නොවෙමු මුනුම් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙමු. සබඳ අපි කඳු නොවෙමු මුනුම් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙමු.